විරෝධතාව අතරතුර මහජන අයිබෝවන් අද ඉඳලා අපි අලුත් කතිකාවක් ආරම්භ කරන්නට සූදානම් වන්නේ. විශේෂයෙන්ම වර්තමානයේදී බොහෝ වෙලාවට අපි මුහුණ දී තිබෙනා වූ ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව වැඩියෙන් අවධානය යොමු කරමින් වැඩියෙන් කතා බහට ලක් කරන අවස්ථාවන් ඕනතරම් අපිට දකින්නට ලැබෙනවා. හැබැයි බොහෝ කරුණු කාරණා කතා බහට ලක් කරනකොට වැඩි වශයෙන් එහි ඈඳී තිබෙන්නේ දේශපාලනික කරුණු කාරණා මුහු වෙච්ච ස්වරූපයක්. නමුත් අපි බලාපොරොත්තු වෙනවා අද ඉඳන් ආරම්භ කරන මේ අලුත් කතිකාවෙන් දේශපාලනයේ වියුක්ත වූ නමුත් සමාජයට ඉතාමත්ම තදින් බලපෑම් කරන වූ කාරණා පිළිබඳව මධ්‍යස්ථව ඉඳගෙන කතා බහ කරන්නට පුළුවන් වාතාවරණයක් හදාගන්නට. ඒ හින්දා තමයි අපි මේ නිවැරදි උත්තරේ තෝරා ගන්නට සූදානම් වන්නේ වර්තමානයේදී කතා බහ කරන බොහොමයක් ගැටලු වලට. ආරම්භ කරන්නට සූදානම් වන්නේ බහුවර්ණ. අපි අද සාකච්ඡා කරන්නේ කාත් එක්කද කියන කාරණය පිළිබඳව තව ටිකකින් මම ඔබ දැනුවත් කරන්නම්. විරෝධතාව අතරතුර මහජන මේ කාලේ කතා බහ කරන දේවල් පිළිබඳව වැඩියෙන් අපි අවධානය යොමු කරලා බැලුවොත් අපිට විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙනවා මේ බල ශක්තිය පිළිබඳව තිබෙනා වූ ගැටලුව. බල ශක්තිය පිළිබඳව කතා බහ කරද්දී නොයෙකුත් මානයන් වලට අපිට යන්නට පුළුවන්කම තිබෙනවා. නමුත් අද අපි කතා බහ කරන්නේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වෘත්තීය සමිති නියෝජනය කරන නිලධාරී මහතුරුන් සමගින් මේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට දැන් මොකද වෙලා තිබෙන්නේ? මේ තෙල් ප්‍රශ්නේ මොකක්ද? මේක ජනතාවට ඉතාමත්ම තදින් බලපානවා. තවත් බොහෝ ප්‍රශ්න තිබෙනවා. ගෑස් ප්‍රශ්න තිබෙනවා. ඒ වගේම ප්‍රවාහනය පිළිබඳ ප්‍රශ්න තිබෙනවා. පොහොර පිළිබඳ ප්‍රශ්න තිබෙනවා. කෘෂි කර්මය පිළිබඳ ප්‍රශ්න තිබෙනවා. වෙනි ප්‍රශ්න තොගයක් තිබෙනවා. නමුත් අද අපි ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙන්නේ යම් ප්‍රමාණයකින් මිල වැඩි වුණොත් සමස්ත පද්ධතියටම බලපෑමක් කරන මේ ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් ඛනිජ තෙල් අර්බුදය සම්බන්ධයෙන් මේ පිළිබඳව කතා බහ කරන්නට අපි ආරාධනා කළේ බන්දුල සමන් කුමාර මහත්මයා සභාපති කර්මාන්ත වාණිජ්‍ය ප්‍රගතිශීලී සේවක සංගමයේ නියෝජනය කරමින් ඒත් එක්කම සමික අසිතංජ සභාපති ජාතික සේවක සංගමයේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නියෝජනය කරමින් ඒ වගේම ජගත් විජය ගුණරත්න ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වෘත්තීය සමිතියේ සභාපතිවරයා ඒත් එක්කම ආනන්ද පාලිත මහත්මයා සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු. අපි ඔබ සිව් දෙනාම ඉතාමත්ම ගෞරවයෙන් පිළි අරගෙන සාකච්ඡාවට මූල්‍ය ආරම්භය ලබා ගන්නට සූදානම් වෙන්නේ බන්දුල සමන් කුමාර මහත්මයාගේ. ප්‍රශ්නයක් තිබෙන බවක් පෙනෙනවා ඛනිජ තෙල් සම්බන්ධයෙන්. අපිට දැනෙනවා. ඒ පිළිබඳව කතා බහ වෙනවා. නොයෙකුත් ආකාරයේ මාධ්‍ය ප්‍රකාශ නිකුත් වෙනවා. ඇමතිතුමා එකක් කියනවා. වෘත්තීය සමිතිය තව එකක් කියනවා. හාත්පසින් බලාගෙන ඉන්න ජනතාවගේ අදහස් ඊටත් වඩා වෙනස්. මොකක්ද ඇත්තටම වෙලා තියෙන්නේ? ඇත්තට මුලින්ම ස්තුතිවන්ත වෙනවා. මම හිතන්නේ සියත නාලිකාව මේ වගේ ප්‍රෝග්‍රෑම් එක මම හිතන්නේ අලුතෙන් පටන් අරගෙන මුලින්ම වර්තමානයේ තියෙන දැවැන්තම අර්බුදයේ විදිහට මේ බලශක්ති ක්ෂේත්‍රයේ තියෙන ඛනිජ තෙල් අර්බුදය පිළිබඳව කතා කරන්නට වර්තමානයේ ඛනිජ තෙල් සංස්ථාව ඛනිජ තෙල් ව්‍යාපාරය නියෝජනය කරන අපේ සහෝදරවරු විශේෂයෙන්ම අපේ සහෝදරවරු 3 දෙනෙක් ඉන්නවා මමත් ඇතුළුව අපේ පාලිත සහෝදරයා අපේ ක්ෂේත්‍රය නියෝජනය කරලා විශ්‍රාම ගියත් එතුමා මේ ක්ෂේත්‍රය නියෝජනය කරපු වෘත්තීය සමිති සහෝදරයෙක් විදිහට අද දවසේ මේ වැදගත් සාකච්ඡාවට ආරාධනා කිරීම පිළිබඳව මම හිතන්නේ ඛනිජ තෙල් වෘත්තීය සමිති ව්‍යාපාරයේ විදිහට අපි සියලු දෙනාම ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම සහෝදරය කිව්වා වගේ මොකද වෙලා තියෙන්නේ කියන කාරණාව ගැන කතා කරොත් ඇත්තටම අපේ සංස්ථාවට මොකද වෙලා තියෙන්නේ කියන කතාව පොඩ්ඩක් කතා කරොත් හොඳයි කියලා මම මුලින්ම විශ්වාස කරනවා. ඒ නිසා මේ කතාව ඇත්තටම හරිම අනුවේදනීය කතාවක්. ඒ කියන්නේ මේක හරියටම සමාන කළොත් අපි හිතමු ස්ථිර ආදායම් මාර්ගයක් නැති පවුලක
අම්මා තාත්තා නැති වුණාට පස්සේ ඒ පවුලේ බර කරට අරගෙන වැඩ කරන්න වෙන්නේ වැඩිමහල් සහෝදරයට හරි සහෝදරියට හරි. අර ඉන්න සහෝදරවරුන්ගේ. ඒ නිසා ඇත්තටම මේ කතාව සමාන කරොත් කණිතෙල් නීතිගත සංස්ථාවේ කතාව සමාන කරොත් අන්න අර මම අර කිව්වා වගේ පවුලේ අම්මා තාත්තා නැතිවිච්ච පවුලක වැඩිමහල් සහෝදරයා හරි සහෝදරිය හරි මුළු සමස්ත රටේම රාජ්‍ය ව්‍යාපාර සියලුම ආයතනවල සමස්ත අපේ රටවැසියන්ගේ බර ඇදපු ආයතනයේ බවට කණිතෙල් නීතිගත සංස්ථාව තමයි ඒ බර ඇද්ද කියලා කිව්වොත් මම හිතන්නේ මේ කතාව සරලව තේරුම ඒක තමයි කියන්න තියෙන්නේ. ඒ නිසා මේ කතාව ඇතුලේ ඇත්තටම ගත්තොත් මේක ෆිල්ම් එකකට එහෙම නැත්නම් ටෙලිඩ්‍රාමා එකකට එහෙම නැත්නම් නවකතාවකට අර අපි නිකන් කතා වස්තුවක් විදිහට ගත්තොත් ඇත්තට මේක කතා වස්තුවක්. මේ කාරණාව ගත්තොත්. ඒ නිසා මෙහෙම මේ ප්‍රශ්නේ මෙහෙමුනේ ඇයි කියලා කල්පනා කරලා බැලුවොත් ඇත්තටම අද වෙනකොට කණිතෙල් නීතිගත සංස්ථාවේ වර්තමානයේ දැවන්ත අර්බුදයක් තියෙනවා. ඒ කියන්නේ ඉන්ධන සපයා ගන්න බැරි අර්බුදයක් තියෙනවා. රටේ ඩොලර් අර්බුදයක් තියෙනවා. මේක මේ කාලවකවානුව තුළ ඇතිවෙච්ච සිද්ධියන්නේ. ඒ සිද්ධිය ඇති වෙන්න හේතුව මොකක්ද කියලා කාරණාව තමයි දැනගන්න ඕනේ. ඒ නිසා විශේෂයෙන්ම මේ ගැන සඳහන් කරොත් මම කැමති මේ සිද්ධිය ඇති වෙන්න ප්‍රධානම හේතුව තමයි අද වෙනකොට අපි ලංකා කණිතෙල් නීතිගත සංස්ථාව 2007 වසරේ සිට 2008 වසරේ සිට දැවැන්ත පාඩුවක් ලබනවා. ඒතකොට එහෙම හිතුවාම හිතයි මේ 2008න් පස්සේ පාඩු ලබන්නේ මේ දේශපාලන කාරණාව මූලික කරගෙන මේ 2008න් පස්සේ රාජ්‍ය පාලනය කරේ මේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඊට පස්සේ දැන් වර්තමාන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පාලනය කරනවා. ඒතකොට සමහරවිට පුද්ගලයෙකුට හිතෙන්න පුළුවන් ප්‍රවේශයන්ට හිතෙන්න පුළුවන් එතකොට මේ කාලේ පාඩු ලැබලා තියෙන 2008න් පස්සේ කියලා කිව්වහම මේ දේශපාලන කාරණා ඉස්සරහට දාන්න පුළුවන්. ඒ නිසා මම මේ 2008න් පස්සේ කියලා කිව්වේ ඇත්තරම 2006 වෙනකන් අපේ ලංකා කණිතෙල් නීතිගත සංස්ථාව ලැබපු පාඩුව පියවන්න මුදල් අමාත්‍යාංශයේ මහා බැංකුව කටයුතු කරා. ඒක නැති වෙන්න හේතුව තමයි විශේෂයෙන්ම 2003 වසරේ අපි දන්නවා 2002 අංක 33 කියන විශේෂ විධිවිධාන පනත ගෙනල්ලා ලංකා කණිතෙල් නීතිගත සංස්ථාව ප්‍රතිව්‍යුහගත කරනවා. මේ ප්‍රතිව්‍යුහගත කරණය හරහා IOC සමාගම ලංකාවට එනවා. ඒතර IOC සමාගමට ලංකාවට එනවා. ඒ වගේම කරු ජයසූරිය අමාත්‍යවරයා විදිහට එතුමා අවුරුදු 20ක ලයිසන් එකක් දෙනවා මේ රටට ඉන්ධන ආනයනය කරන්න, බෙදා හරින්න, අලෙවි කරන්න. ඒතකොට ඒ හරහා IOC සමාගමට 1961 අංක 28 දරන පාර්ලිමේන්තු පනතින් සිරිමාව බණ්ඩාරනායක මැතිනිය ඒ වගේම TB ඊළඟරත්න මැතිතුමා ස්ථාපිත කරපු එදා ඒ බහුජාතික සමාගම් සතු වෙලා තිබ්බ මේ ව්‍යාපාරය අපේ ජනසතු ව්‍යාපාරයක් බවට පත් වෙනවා. හැබැයි මේ 61 අංක 28 දරන පාර්ලිමේන්තු පනතේ තිබ්බ අයිතිය එදා තමයි 2003 අවුරුද්දේ 2002 අංක 33 කියන විශේෂ විධිවිධාන පනතේ මෙන්න අපිට අහෝසි වෙලා යනවා. මෙන්න මේ කියන කාරණාවත් එක්ක අපේ රටේ තෙල් ඒකාධිකාරය පවත්වාගෙන ගියපු ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ව්‍යාපාරයට IOC සමාගම එකතු වෙනවා. IOC සමාගම එකතු වුණාට පස්සේ මොකද්ද වෙන්නේ? 2006 වෙනකන් අපේ සංස්ථාවේ අපි හිතමුකෝ දැන් අපි පාඩු ලබනවා කියලා පාඩු ලබන්න ප්‍රධාන හේතුවක් තියෙනවා. පාඩු ලබන්න ප්‍රධාන හේතුව මේක රාජ්‍ය ව්‍යාපාරයක් ලාභ ඉපීමේ අරමුණ මූලික කරගෙන ස්ථාපිත කරපු ආයතනයක් නෙවෙයි. වාණිජ ආයතනයක් වුණාට මේක මහ ජනතාවට සේවයක් සපයන්න. ඒ වගේම රාජ්‍ය ව්‍යාපාර රැකගන්න. මේ සියලු කරුණු කාරණාත් එක්ක මේක යනකොට මේ 2006 වසර වෙනකන් මහා බැංකුවෙන් සෙන්ට්‍රල් බැංක් එකෙන් මේක අපේ පාඩුව අවම කරා. හැබැයි 2006 උනේ IOC සමාගම ආවට පස්සේ 2003 IOC සමාගම එනකොට මේ රටේ ඉන්වෙස්ට්මන්ට් එක විදිහට ගත්තොත් රුපියල් බිලියන 7.5යි. රුපියල් බිලියන 7.5ක් ඉන්වෙස්ට් කරපු IOC සමාගමට 2006 වසරේ අර අපි අර පාඩුව අවම කරගන්න ලංකා කණිතෙල් නීතිගත සංස්ථාවට පාඩුව වසරකට කොච්චරද කියලා බලලා ට්‍රෙෂරි එකෙන් අපි ඒක සෙට් ඔෆ් කරනවා වගේ IOC සමාගමටත් දෙන්න උනා අවුරුදු 2ක් ඇතුළතදී රුපියල් බිලියන 5ක් ආපහු දෙන්න උනා. මුදල් කාලය අවසానයි. එතකොට ඒකත් එක්ක තමයි මේ ලබන පාඩුව රජයක් විදිහට මහා භාණ්ඩාගාරයේ විදිහට
දෙන්න තියෙන එක සෙට් ඔෆ් කරන එක නතර වුණේ IOC සමාගමට බිලියන 5ක් දෙන්න උනා නම් 7.5ක් ඉන්වෙස්ට් කරලා මේක වැඩක් නැති දෙයක් කියලා කල්පනා කරා. මේක දිගටම කරන්න ගියොත් IOC සමාගමට දැවැන්ත මුදලක් දෙන්න වෙනවා සහන මුදල් විදියට. ඒ නිසා අන්න එතනින් නතර කරලා දැම්මා. ඒ නතර කරලා දැම්මට පස්සේ තමයි 2008 ඉඳලා මේ වෙනකම් පාඩුව රුපියල් බිලියන 410කට වැඩි. ඒ නිසා මගේ කාලය අවසන් නිසා මම ඉදිරියේදී මේ පිළිබඳ සවිස්තරාත්මකව කරුණු ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳ අපි කතා බහ කරමින් සිටින්නේ අද ප්‍රථම බහුවර්ණ වැඩසටහනෙන් අපි හරි උත්තරේ තෝරා ගන්නට තමයි සූදානම් වන්නේ. ප්‍රශ්න පිළිබඳව කතා බහ කරනවා තමයි. ප්‍රශ්න පිළිබඳව ගොඩක් අය අවධානය යොමු කරනවා තමයි. ඒ පිළිබඳව වගකිය යුතු අය පවා ප්‍රශ්නයේ අවසානයේදී ජනතාවගේ කර මතට ගෙනල්ලා තියලා මට මෙහෙම කළොත් මම මෙහෙම කරන්නම් කියන උත්තරේ නම් දෙන්නේ අපිට සිද්ධ වෙනවා වගකිය යුතු මාධ්‍යයක් විදියට සමාජ කතිකාවක් ගොඩනගන්නට මේ හරි උත්තරය තෝරාගත යුත්තේ කෙසේද කියන කාරණය සම්බන්ධයෙන්. එහි ප්‍රථම අදියර තමයි අද අපි බහුවර්ණ වැඩසටහනෙන් ආරම්භ කරන්නේ. මම කැමති ජාතික සේවක සංගමය නියෝජනය කරන කණිතෙල් නීතිගත සංස්ථාවේ වෘත්තීය සමිතියේ සභාපතිවරයා සමික අසිතංජ මහත්මයා. දැන් මේ බන්දුල මහත්මයාගේ පැත්තෙන් කියවිච්ච කාරණයක් තියෙනවා මේ විශේෂ විධිවිධාන පනත ගෙනල්ලා 2002 අංක 33 යටතේ ගෙනල්ලා මේ කණිතෙල් නීතිගත සංස්ථාවේ මේ තියෙනා වූ ඒකාධිකාරියක් තිබුණා නම් යම් කිසි රාජ්‍ය ආයතනයක් විදියට තිබුණා නම් ඒට යම් බල පරාක්‍රමයක් මේක නැති වෙනවා මේ IOC එක ආපු හින්දා කියලා. 2002 ඔබතුමා නියෝජනය කරන පැත්තෙන් තමයි ආණ්ඩුව තිබුණේ. ප්‍රියන්ත මෙතන අපි ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ අද මේ අවස්ථාව මේ වෘත්තීය සමිතිය හැටියට අපිට මේ සියත නාලිකාව මේ ලැබලා දීපු එක මේ පළවෙනි වැඩසටහන. එතකොට මෙතුමා කියපු දැන් ඔබතුමා අපෙන් මතු කරන ප්‍රශ්නය තමයි මේ 2003 ඇයි මේ තිබිච්ච ඒකාධිකාරය නැති කළේ කියලා. මම ඔබතුමාට කියන්න ඕන එක කාරණාවක් අපි 2001 අවුරුද්දේ මේ රටේ ආණ්ඩු පෙරලියක් සිද්ධ වෙනවා. එතකොට මේ ආණ්ඩු පෙරලිය සිද්ධ වෙන වෙලාවේ ඔබතුමාලා දන්නවා මේ රටේ මහ ජනතාවත් මේ සියලු දෙනාම දන්නවා මෙතුමාලාත් දන්නවා අපි මිලියන 22000ක දැවැන්ත ණය බරකුත් එක්ක තමයි අපි ඛනිජ තෙල් නීතික සංස්ථාව පැවරෙන්නේ මේ ආණ්ඩු බලය වෙනස් වීමත් එක්ක එක්සත් ජාතික පක්ෂ රජයට බලය එන්නේ ඛනිජ තෙල් නීතික සංස්ථාව මිලියන 22000ක පාඩුවක් එක්ක. එතකොට එවකට හිටපු ඒ පාලනාධිකාරිය කල්පනා කරන්න ඇති අපේ එකඟතාවයක් තිබුණාද නැද්ද කියන එක අපි වෘත්තීය සමිතියක් හැටියට අපි මේ රාජ්‍ය දේපල පෞද්ගලීකරණය කිරීම සම්බන්ධයෙන් බොහොම පැහැදිලි පක්ෂයේ මතයේ කුමක් වුණත් අපි යම් අපේ ප්‍රතිවිරෝධයක් තියෙනවා. ඒක පැහැදිලිව කියන්න ඕන. ඒක එදත් එහෙමයි අදත් එහෙමයි හෙටත් එහෙමයි. එතකොට අපි වෘත්තීය සමිතියක් හැටියට අපේ ඒකගතාවයක් නැති වුණත් රාජ්‍ය ප්‍රතිපත්තිය හැටියට රජය ඒ වෙලාවේ තීරණය කරා ඒ තිබිච්ච ණයබර ඒ වගේම එක පැත්තකින් තිබිච්ච යුද්ධය ඒක නිසා අසල්වැසි ඉන්දියාව සමග යම්කිසි රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනුවක් කිරීමේ අභිලාෂයක් උඩ තමයි මේ දේ සිද්ධ වෙන්නේ. එතකොට ඒ හරහා මේ ඛනිජ නීතික සංස්ථාවේ තිබිච්ච ඒකාධිකාරය අවශ්‍ය වෙලා ඉන්දියානු තෙල් සමාගම ලංකාවේ සිල්ලර වෙළඳාමටත් ඇතුල් වෙනවා. ඊට අමතරව චීන වරාය ප්‍රදේශයේ තිබිච්ච තෙල් ටැංකි සංකීර්ණය අවුරුදු 35කට බදු පදනම මත උන්ට ක්‍රියාකරම් සඳහා බාර දෙනවා. එතකොට දැන් මේ මෙතුමා කිව්ව විදිහට මේ බලශක්ති අර්බුදය පටන් අරගෙන මේ ඛනිජ තෙල් නීතික සංස්ථාව මේ වගේ ණය බරකට ගියේ ඇයි කියන එක සම්බන්ධයෙන් එතුමට මම ඊළඟ වටවලදී උත්තරයක් දෙන්නම්. මේක ඒක දීර්ඝ වශයෙන් පැහැදිලි කරන්න ඕනේ. ඉතින් ඒක නිසා ඉන්දියානු තෙල් සමාගම මේ සබ්සිඩි එක ගෙවන්න වෙන නිසා මේ අපිට ගෙව්වේ නැහැ කියන එක කතාව අපිට පිළිගන්න පුළුවන් කාරණාවක් නෙවෙයි. ඒක ඊට වැඩිය යම්කිසි මේ ක්‍රමවේදයක් සකස් කළ යුතුව තිබුණා. නමුත් ඊට එහා ගිය තව කාරණාවක් මෙතන තියෙනවා.
මොකද මේ ලංකාව මේ බලශක්තිය කියන එක මේ රටේ බලශක්තිය අවශ්‍යතාවයේ සැපිරීම khනිජ තෙල් නීතික සංස්ථාවට තමයි මේ තියෙන්නේ. මේ පනතින් බලය පැවරලා මේ ඉන්ධන ආනයනය ගබඩාව ඔක්කොම පිරිපහදු කිරීම. ඒක සැබෑව. නමුත් මේ සඳහා වෙන අපි රුපියල් වලින් ගනුදෙනු කරන්නේ. මේ අපි ඩොලර් වලින් අපි මේ බිස්නස් එක කරන්නේ නැහැ. එතකොට ඒ සඳහා අවශ්‍ය වෙන මේ ඩොලර් සැපයීම රජයේ යුතුයකම. ඒක අපිට මේ අපි ගිහිල්ලා මේ බැංකුවලින් ණයට ඩොලර් අරගෙන ඒක අපිට ගෙවා ගන්න දැන් අද මේ තත්ත්වය ඇති වෙලා තියෙන එකනේ. මේ ණයබර ඉහළ යන්නේ ක්‍රමානුකූලව. මේ ඩොලර් වල මේ විනිමය අවපාතය මේ අවප්‍රමාණීය වීම තුළ මේ ණයබර මහා කන්දක් බවට උඩට ගිහිල්ලා තියෙනවා. ඊට අමතරව මේ විදුලි ජනනය සඳහා අවශ්‍ය වෙන ඉන්ධන සැපයීම සහන මිලට දීලා. එතකොට ඊටාම කාර්යක්ෂමව පවත්වාගෙන ගිය ශ්‍රී ලංකන් එයාලයින් එක මේ එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ උමනාවට මේ ආවහු නැවත ආණ්ඩුවට පවරගෙන මේ වැඩ කරන්න බැරි මිනිස්සුන්ව දාලා මේ කළමනාකරණය මේ දුර්වල කරලා මේ අපිට දැන් බිලියන 63ක් මේ ශ්‍රී ලංකන් එයාලයින් එක අපිට ගෙවන්න තියෙනවා. විදුලි බල මණ්ඩලය සහ ඒ ආශ්‍රිත සමාගම් 100යි. එතකොට අනිකුත් අය ඒ වගේ විශාල බරකට ඇදලා දැම්මේ ඒ විවිධ ආණ්ඩු විසින් ඒ ආණ්ඩු කරපු සියලු දෙනා මේකට වග කියනවා. මේක khනිජ තෙල් නීතික සංස්ථාවට අදාළ කාරණාවක් නෙවෙයි. මේ khනිජ තෙල් නීතික සංස්ථාව කාට හරි ඔයා රුපියල් 100කට ගේන භාණ්ඩයක් මම කියනවා නම් මේ බන්දොල සමන් කුමාර සහෝදරයාට 90ට දෙන්න කියලා මම ඔයාට රුපියල් 10 දෙන්න ඕනේ. නැත්නම් ඔයාට පාඩු විඳින්න බෑනේ. හරිද? ඒ වගේ තමයි khනිජ තෙල් නීතික සංස්ථාවත් ගේන භාණ්ඩය විදුලි බල මණ්ඩලයට සාහන මිලට දෙනවා නම් ඒකේ සබ්සිඩි එක අපිට දෙන්න ඕනේ. මේ IOC එක විදුලි බල මණ්ඩලයට තෙල් දුන්නේ නැහනේ කවදාවත්. හරිද? ඉතිහාසයේ කවදාවත් දීලා නැහනේ. ඒක නිසා මෙතුමා කියන කාරණාව සම්බන්ධයෙන්ුත් අපිට එහෙම එකඟ වෙන්න පුළුවන් කමක් නැහැ. ඔබතුමා කාලය අවසන් වෙනවා. නමුත් මේ khනිජ තෙල් නීතික සංස්ථාවේ මේ තියෙන අර්බුදය සම්බන්ධයෙන් රජය මීට වැඩිය මේ khනිජ තෙල් නීතික සංස්ථාව ඕන වෙලාවක අපිට මේ රටේ බලශක්තිය අවස්ථාවේ සපුරන්න පුළුවන්. මේක සංස්ථාවේ ප්‍රශ්නයක් නෙවෙයි. මේ khනිජ තෙල් ආනයනය කිරීම සඳහා ඩොලර් නැතිකම තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක නිසා මේ ප්‍රශ්නෙට ඩොලර් හොයන්න පුළුවන් ක්‍රමවේදයක් මේ ආණ්ඩුව සකස් කරන්න ඕනේ. ඒකට khනිජ තෙල් නීතික සංස්ථාවේ සේවකයවත් මේ khනිජ තෙල් නීතික සංස්ථාවත් වක්කිය යුතු නැහැ කියලයි අපේ මතය. හොඳයි ජගත් විජේගුණරත්න මහත්මයා. දැන් ඔබ ඉන්නේ තාණ්ඩු පක්ෂයේ නියෝජනය කරන වෘත්තීය සමිතියක වර්තමානයේදී. චෝදනාවක් තිබෙනවා දැන් මේ තියෙන ප්‍රශ්නෙට විසඳුම තියෙන්නේ සහ මේ ප්‍රශ්නයේ මේ අර්බුදය උද්ගත වෙලා තිබෙන්නේ ඩොලර් සම්බන්ධයෙන්. ඒකට වගකිය යුත්තේ සහ ඒට ප්‍රතිකර්මය ලබා දිය යුත්තේ ආණ්ඩුව නම්. ඔබ මේ පාර්ශව කරුවෙක් නම් මේ චෝදනාවට ඔබට උත්තර දෙන්නට සිද්ධ වෙනවා. මුලින්ම ප්‍රසන්න මහත්මයා අපි ස්තුතිවන්ත වෙනවා khනිජ තෙල් වෘත්තීය සමිති විදියට තමුන්නාන්සලාගේ රූපවාහිනී නාලිකාවේ බහුවර්ණ කියන වැඩසටහන පටන්ගෙන අපේ khනිජ තෙල් වෘත්තීය සමිතිය වලට පළවෙනි අවස්ථාව ලබා දීලා ගෞරවයක් ලබා දීලා අපේ වෘත්තීය සමිතිය වලට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධව සීලම khනිජ තෙල් සේවකයන්ගේ ගෞරවනීය ස්තුතිය ඔබතුමාගේ ආයතනයේ සභාපතිවරයාට සහ අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු මේ වැඩසටහන නිෂ්පාදකතුමාලට අපි මුලින්ම පුද කරන්න ඕනේ. ඇත්තටම මේ වෙනකොට අපේ රට පත් වෙලා තියෙන්නේ ඩොලර් අර්බුදය khනිජ තෙල් ගෙන්වීම සඳහා පමණක් නෙවෙයි. ඉතින් මේක කතා කරොත් මේ රට මේ අවාසනාවන්ත තත්ත්වයට පත් වෙන්න මේ වර්තමාන රජය විතරක් නෙමෙයි 1948 අපි නිදහස ගත්තට පස්සේ මේ රට පාලනය කරපු සෑම රජයක්ම සෑම ජනාධිපතිවරයෙක්ම සෑම ආණ්ඩුවක්ම වගකියන්න ඕනේ. ඒක මේ ආණ්ඩුවට විතරක් පටලනවා නම් ඇත්තට මම කැමති නෑ. මුලින්ම අපේ බන්දුල සමන් කුමාර සහෝදරයා සහ අපේ ජාතික සංගමයේ සහෝදරයා කිව්වා වගේ මේ තෙල් ඒකාධිකාරය ගැන සහ IOC සමාගම ගැන මුලින්ම කතා කරලා හිටියොත් හොඳයි කියලා මම හිතනවා. මම 1995 තමයි මේ ආයතනයේ රැකියාවට ආවේ. නවක සේවකයෙක් විදියට. අපි 1995 මේ ආයතනයේ රැකියාවට එනවා කියන්නේ ඒ කාලේ khනිජ තෙල් සංස්ථාවට එනවා කියන්නේ මම ගමේ ඉස්කෝලේ ගිහිල්ලා ගම්බදින් ආපු තරුණයෙක් විදියට ආවේ. අපි khනිජ තෙල් සංස්ථාව රස්සාවට එනවා කියන්නේ ලොකු දෙයක්.
ඒ කාලේ ලොකු දෙයක්. ඉතින් අපි එනකොට මේ 1995 වර්ෂය වෙනකොට තනිකර කඩිතල ඒකාධිකාරී තිබුණේ ලංකා කඩිතල නීති සංස්ථාව යටතේ. ඒක සභාපතිවරයෙක්, ඒක අධ්‍යක්ෂ මණ්ඩලයක් සහ ඒක පාලනාධිකාරිය තමයි තිබුණේ. ඒක 95 වෙනකොට මේ රටේ තෙල් බෙදා හැරීමේ කටයුතු කොළොන්නාවෙන් ඒ වගේම කොළොන්නාව ප්‍රධාන කරගෙන තොග තෙල් කපඩ අකුලාකින් සහ මේ රටේම තෙල් බෙදා හැරීමේ කටයුතු සිදු කරගෙන ආවා. කිසිම තැනකින් පැමිණිල්ලක් ආවේ නැහැ. අතන තෙල් අඩුයි, මෙතන බාල්ට තෙල් දුන්නා, මෙතන තෙල් දුන්නා කියලා කිසිම අඩුවක් ආවේ නැහැ. එතකොට චීනවරාය ප්‍රදේශෙනුත් තිගුණාමලේ දැනට IOC එක බලාත්කාරයෙන් බහුවේ කාලේ අයිති කරගෙන හිටපු චීනවරාය ප්‍රදේශෙනුත් ඉතාමත් සාර්ථකව අපේ කඩිතල සංස්ථාවේ තොග තෙල් කපඩාවක් තියලා ඒ පළාත් වලට තෙල් බෙදා හැරියා. ඔහොම ඉඳද්දී 2003 මේ අපේ තෙල් සංස්ථාව තමන්ගේ රාජකාරිය ඉතාමත් හොඳින් මැනවින් ඒකට ඉෂ්ට කරගෙන ආවා. ඔහොම යනකොට 2003 අවුරුද්දේ ඒවකට පත් වෙච්ච රජය දේශපාලන තීන්දුවක් ගත්තා. මේ තෙල් සංස්ථාව ප්‍රතිහූගත කරන්න ඕන කියලා. තව මොකද්ද ලස්සන වචනයක් දැම්මා. මට මතක නැහැ වචනේ දැන්. හැබැයි ඒක කරේ මට මතකයි තරඟකාරීත්වය දෙන්න ඕන කියලා. හැබැයි මේක කරේ එතකොට කණිතෙල් ඇමති විශේෂ භාර ඇමතිවරයා හිටියේ කරෝජාවිසුර ඇමතුමා. හැබැයි කරෝජාවිසුර ඇමතුමා හිටියේ නමට. මේ සම්පූර්ණ මේ ප්‍රතිව්‍යුහගත කරන කියන වැඩපිළිවෙලයි ඒ වගේම තරඟකාරීත්වය දෙන වැඩපිළිවෙල ඔක්කොම කරේ වගට රජයේ කැබිනට් ඇමතිවරයෙක් හිට මිලින්ද මොරගොඩ අමාත්‍යවරු තමයි කරේ. එතකොට එහෙම දෙයක් අපේ ආයතන සිද්ධ වෙනකොට ඒ ආයතනයේ වගට තිබුණ වෘත්තීය සමිති සහ සේවකයන්ටත් වගකීමක් තියෙනවා. දැන් ඔන්න අපේ ආයතනයේට තරඟකාරී මට්ටමක් එනවා. මේ කොහෙද යන ඉන්දියාවේ සමාගමක් ගෙනල්ලා මේකට ඇතුල් වෙන්න හදනවා. අපි මේ ගැන දැන් ඔබතුමාලා දන්නවා ඕනම ආයතනයකට නැත්නම් සේවක රස්සාවල වලට ගැටලුවක් එද්දී ඒ වෘත්තීය සමිති ක්‍රියාත්මක වෙනවා. ඒ සේවකව ක්‍රියාත්මක වෙනවා. නමුත් අවාසනාවකට 2002 අවුරුද්දේ මේ දේ සිද්ධ වුණේ නැහැ. එවකට එක්සත් ජාතික පක්ෂ රජයේ ක්‍රියාකාරී දෙනෙක් හිටියා ජාතික සේවා සංගමයේ. එතකොට මේ මාතුරු ජාතික සේවා සංගමේ නිලධාරී දෙන්න නෙමෙයි හිටියේ. තිස්ස පෙරේරා සහ ලලිත් වික්‍රමසිංහ කියලා මාතුරු දෙන්නේ. එතුමාලා දෙන්න තමයි තෙල් සංස්ථාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරු දෙන්නෙක් විදිහට වැඩ කරේ. ලලිත් වික්‍රමසිංහ මහත්තයා තිස්ස පෙරේරා මහත්මයාත් ජාතික සේවා සංගමේ සභාපති සහ ලේකම්වරයා විදිහට තමයි වැඩ කරේ. කොහොමද ඉතින් ආණ්ඩුවේ වෘත්තීය සමිති ආණ්ඩුව පැත්තට ටිකක් බරයිනේ. ඒ කියන්නේ දොසක් කියන්නත් බෑ ඉතින්. ඒගොල්ලෝ කඩේ යන්න එපාය. නමුත් එවකට ජනතා විමුක්ති පෙරමුණ වෘත්තීය සමිතියවත් නැත්නම් පොට්ටේ වෘත්තීය සමිතියවත් තිබුණේ නැහැ. තිබුණේ ශ්‍රී ලංකා නිදහස් සේවා සංගමේ. ඒතකොට අපි ශ්‍රී ලංකා නිදහස් සේවා සංගමේ සමාජිකයෝ. ඒතකොට ඒවකට හිටපු ශ්‍රී ලංකා නිදහස් සේවා සංගමයත් මරණින්ද හිටියේ මේක මොකද්ද වෙන්නේ කියලා බැලුවේ නැහැ. ඉතින් අපි මේ රට ආදරය කරන තරුණ විදියට තෙල් සේවක විදියට අපි තෙල් සංස්ථාව සුරකීමේ සංවිධානය කියලා පිළිහිටුවගෙන අපිට පුළුවන් හැකි ආකාරයෙන් මාධ්‍ය නිවේදන ඉක්ුත් කරගෙන මේ සටන විරුද්ධව අපි කටයුතු කරා. තව මිනිත්තුවක් කාලයක් තියෙනවා. අපි කටයුතු කරා. නමුත් අපිට ඒක ප්‍රතිඵල ලබා ගන්න බැරි වුණා. අපි තෙල් IOC ගුසුම බණ්ඩාරනගර සම්මන් ශාලාවේ අත්සන් කරද්දී අපි අන්තිමට 15 දෙනා හිටියේ. අපි මිනි පෙට්ටියක් අරගෙන මල් වැඩම් අරගෙන උපත 1962 විපත 2003 කියලා ගහගෙන අපි පිකටින් කරද්දී අපේ සහායට තෙල් සංස්ථාවේ සේවකෝ එදා ආවේ නැහැ. මොකද ඔවුන්ට බලේ හිටිය වෘත්තීය සමිතිය බය කරා උඹලා යන්න එපා ඔලු පලනවා ගහනවා කකුල් කඩනවා අඬු කඩනවා. ඊළඟට විපක්ෂයේ හිටපු වෘත්තීය සමිතියත් සද්දනතු විදිය උඹලා ගියොත් උඹලගේ රස්සාවල වලට අපි වගේ යන්නේ නැහැ කියලා දෙගොල්ලා සහෝදර වගේ ආලු මිත්‍රයෙ හිටියා. මම අද කනගාටු වෙනවා එදා 2003 අපේ තෙල් සංස්ථාව සේවකෝ මේ අර්බුදය තේරුම් අරගෙන මේ වෙන්න යන මහා විනාශය තේරුම් අරගෙන එළියට බැස්සනම් තමන්ගේ වෘත්තීය සමිති වගකීම් ඉටු කරා නම් අද මේ IOC කියන සමාගම ලංකාවේ නැහැ කියලා මට තේරෙනවා. ඒ ඇත්තරම මේක තෙල් සේවකයන් වෙච්ච වරදක් වගේම එවකට හිටපු ආණ්ඩුව ඉතිහාසයේ කවදාවත් නිවැරදි කරන්න බැරි මහා අපරාධයක් මේ බලශක්ති ආණ්ඩුව සහ මේ ලංකාව වගේ පොඩි රටකට කරලා කරේ. ඇත්තරම අපේ වගේ පොඩි රටකට
මේ කනිජ තෙල් ටික බෙදලා හරින්න ලොකු සමාගම් විශාල සමාගම් අවශ්‍ය වෙන්නේ නැහැ. තෙල් සංතාවට ඉතාමත් හොඳින් ඒක කරන්න පුළුවන්. හොඳයි. අපි කතා බහ කරමින් සිටින්නේ මේ වර්තමානයේ කනිජ තෙල් අර්බුදය පිළිබඳව කනිජ තෙල් නීතිගත සංස්ථාව මුහුණ දී තිබෙනා වූ ගැටලුකාරී තත්ත්වය පිළිබඳව එම ආයතන නියෝජනය කරන වෘත්තීය සමිති සමාජිකයන් සමගින් ආනන්ද පාලිත මහත්මයා ජ්‍යෙෂ්ඨතම වෘත්තීය සමිති නායකයෙක් ඒ වගේම හොඳ සටන්කරුවෙක් මේ ආයතනය තුලත් ඉන්න ජ්‍යෙෂ්ඨෙක් මම හිතන්නේ කේවිච්චි පරිදි විශ්‍රාම ගියත් ආයතනත් එක්ක සම්බන්ධතාවයක් තියෙන කෙනෙක්. ඇයි ඇත්තටම දැන් ඔබතුමන්ගේ නියෝජනය කරන වර්තමානයේ සමගිකාබද්ධ වෘත්තීය සමිති බලවේගය කියලා කිව්වට ඔබ දෙදෙනාම ජාතික සේවක සංගමේ නියෝජනය කරමින් හිටපු අය. ඇයි IOC සමාගම වගේ එකක් ගෙනාවේ මෙච්චර හොඳට කරගෙන ගියා කියලා කියනවා නම් හොඳට වැඩේ වුණා කියලාත් කියනවා නම් මොකක්ද ආයෙ දෙන්න තියෙන තරංකාරීත්වය? මේක අපි මැදින් ලොකු කරන්න නරකයි. සේතරම ස්තුතිවන්ත කරනවා මේ බලශක්ති අර්බුදය ගත්තා කියලා. මේක 2002 නෙමෙයි එන්නේ. චන්ද්‍රිකා මැතිණිය කාලේ PB ජයසුන්දර මනෝ තිත්තවැල්ල ඇතුළු කමිටුවක් පිහිටවනවා සරත් අමිනුග මැතිතුමාගේ දහනත්වයෙන් මේක ප්‍රතිව්‍යුහගත කරන්න. මේක විතරක් නෙමෙයි විදුලි බල මණ්ඩලයත් එක්ක කමිටුව එන්නේ. ඒ ගෙනාපු ආසියන් සංවර්ධන සැලැස්ම තමයි ඊළඟට එක්සත් ජාතික පෙරමුණ ආපුවම ක්‍රියාත්මක කරන්න. හැබැයි මතක තියාගන්න ඒක ගෙනාවේයි චන්ද්‍රිකා මැතිණිය. තෙල් සංස්ථාව හොඳට කරා නම් දැඩි ගැටලුව කරා. මොකද අපි 1978 ජූලි මාසේ ඉඳලා සේවකයෙ හිටි. කිසි අවුරුද්දක් නැතුව වැටුප් ගත්ත සේවකයෝ. අපේ කවුන්ටර් වහන්න වුණා අත්තිකාරම ගෙවන. එදා වේල ටුවස් තත්ත්වයට ගියා තෙල් සංස්ථාව. අතිකාල කැප්පුවා ඒ කාර්ය මහා වෙලාවක් නෙමෙයි. මොකද අපි පටන් ගන්නකොට 1977 ගන්නකොට තිබුණේ හවස 4ට වහන්න තෙල් සංස්ථාව. තෙල් සංස්ථාවේ වැඩිම ස්වර්ණමය යුගයේ ගෙනාවේ දියුණුව ඇතින් ගබඩා සංකීර්ණ හදලා දුම්රිය වැගන් කරලා මේ ටික වර්ධනය කරේ සුද්දගෙන් පස්සේ දඩලි සේනායක මැතිතුමා පිරිපහදුව හදනවා. ඊළඟ ක්‍රියාත්මක භාවයට ගියා. ඒ වගේම ඇතුලේ තිබුණ ආයතන පුද්ගලික අංශයට ගියා. හැබැයි ඒක තරංකාරී කරන්න පුළුවන් දෙයක්. හැබැයි තෙල් සංස්ථාවට LIOC කියනකොට අපි කවුරුත් සේවකයෝ වශයෙන් මේවට විරුද්ධයි. හැබැයි රටේ එදා තිබුණු තත්ත්වය මොකක්ද? අපි දැක්ක පිරුම්හල් වල තත්ත්වය. තාක්ෂණයේ තිබුණෙත් නැහැ. ඒ මොනවා වුණත් මේ මොහොත වෙනකනුත් 115ක්වත් ගිහිල්ලා නැහැ LIOC එක. 185ක්ම කවුද විකුණන්නේ? තෙල් සංස්ථාව. මේ පෙට්‍රල් වලින් 10%යි යන්නේ. එහෙනම් මේ තත්ත්වය උඩ. එහෙනම් මේක ඇති කරේ දේශපාලන ක්‍රියාමාර්ග 1993 ඉඳලා ගන්න උනා. මිලියන 28000කින් ලාභ දීපු 93 දුන්නේ එක 2002 වෙනකොට 2001 වෙනකොට මිලියන 22000 ගානකින් පාඩුව දුන්නේ. හැබැයි මේ ඔක්කොම දැනගෙන තමයි 2005 මහින්ද රාජපක්ෂ මැතිතුමා බලය ගන්න. මොකද අනේ විකිණුපුවා ගැන කතා කරා. LIOC එක දෙන්නේ කවෝසි කරනවා කිව්වා. චීන වරාය පවර ගන්නවා කිව්වා. මේවා ජාතික මර්මස්ථාන කරනවා කිව්වා. ඒ වෙනුවෙන් මෙතුමලගේ වෘත්තීය සමිති පුදුම හඬක් නැගුවා. බරපතල ජනතාවට සේවය සපයන්න බැරි තත්ත්වයට ගෙනාවා. මේක එලවන්න ගියා. අපි කිසි කෙනෙක් විරුද්ධ වුණේ නැහැ. ඒ ව්‍යාපාරේ ප්‍රබල විදියට ගියා. කොළ බෙදුවා LIOC එක පන්නන්න ඕනේ. ඉන්දිය තෙල් ගන්න එපයි කියලා. හැබැයි වර්තමානයේ මොකද්ද අපි කතා කරන්නේ? මේ කරපු ඔක්කොම අද කොතෙන්ද ඇවිල්ලා තියෙන්නේ? 2002 ඉඳලා 2005 ඉඳලා 2015 වෙනකන් අර 2002 හඬ නගපු එක ඒ වෘත්තීය සමිතිය මීක් කියලා හිටියේ 2015 වෙනකන්. චීන වරාය ගත්තද? LIOC එකේ බදු ගිවිසුමට මොකද උනේ? LIOC එකට ගිවිසුමක් නැතුව හිටිය එකට ලුබ්‍රිකන්ට් පාවිච්චි කරන්න දුන්නා. ලිහිසි තෙල් ඒ ප්ලාන්ට් එක හදන්න දුන්නා. මේ ටැංකිය හදන්න දුන්න චීන වරාය. ගිවිසුමක් නැතුව ඒ දීලා 2019 ආපහු ආව. මේ ඔක්කොම දැනගෙන මේ වියත්මක ඔක්කොම කතා කරලා අධ්‍යක්ෂින් ඔක්කොම අරගෙන මෙව්ව ගන්නවා ඩොලර් වලට වඩා රටේ සම්පත වැඩගත්වා. ඊටම ඇත්ත. 8 ලක්ෂ ඡන්ද දුන්නා. මේ සහෝදර ඔක්කොම පුදුම විදියට බහැලා වැඩ කරා. යහපාලන කාලේ මාරාන්තික උපවාස කරා. මේක දෙන්නේ 2016 17 ගෙනාපු දෙන්න ගිය ආකාරය නවත්තනවා කියලා කිසිම වරදක් නැහැ. හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ?
අපි පෙබරවාරි 4 වෙනිදා 74 වෙනි නිදහස් දිනේ සමරන්නේ කාලකන්ණි විදියට මේපා. මේ රටේ තියෙන මර්මස්ථාන දීලා තියෙන මොහොත. තෙල් සංස්ථාවේ 2002 ගැන මෙතුමාලා කතා කරන වෙච්ච දේ. ඉතා කනගාටුයි මොකද්ද? ඊයේ විදුලි බල ඇමතිතුමා කියනවා අපි තෙල් ගේනවා ගන්නවා LIOC එකකින්. මේ එලවන්න කියපු සමාගම LIOC එකකින් ගන්න. කවුරුත් කතා කරන්නේ මේ සම්පත රකින්න ඒ තත්ත්වයේ උඩ තමයි භයංකාර තත්ත්වයක් අද රටේ යන්නේ. අපේ මර්මස්ථාන නැති කර විතරයි නෙවෙයි ඉන්ධන අයිතියයි විදුලි අයිතියයි පාලන බලය අද ඉන්දියාව නතු වෙනවා. අපි මේක කිව්වා. අපි විරුද්ධ හැබැයි 2017 වෙරදී නම් දැන් ඉතා ප්‍රබල වෙන්න එපා ආණ්ඩු. 2005 ඉඳලා 15 වෙනකම් මුකුත් සද්ද නැහැ. ආපහු 15 ඉඳලා 19 වෙනකම් ඔක්කොම වීරිය වුණා. හැබැයි ඒකම gediya පිටින් 2019 ගෙනල්ලා ජනවාරි 6 වෙනිදා බලශක්තිය ඇමති අස්සම් කරනකොට වෘත්තීය සම්තිර දෙසැම්බර් 20 ඇවිල්ලා කිව්වේ මොකද්ද? මේක කරනවා නම් තමුන්නාසල දැනුවත් කරනවා. රැකියාවලට ගැටළු දෙන්නේ නැහැ. CPST එක සලකනවා. රටේ සම්පූර්ණ පුවත්පත් වලට ප්‍රසිද්ධ කරනවා ගිවිසුම. අදකෝ අද බෙන්ගමුවේ නායක හිමියෝයි අපේ කවුද අනිත් අපේ ඇල්ලේ ගුණවන් සාන්තුර මේ ආණ්ඩුව ගෙනාපු නායකයෝ අද අධිකරණයට ගියා. අද ගිවිසුම කාටවත් පෙන්වන්නේ නැහැ. ඊළඟදී නගර භයංකාරද මේ 74 නිදාස අපිට තියෙනවද මෙයාගේ සමරන්න? අධිකරණ ඇමති කියනවා මීට දවස් 4කට උඩදී තෙල් විදුලිය වරාය ජලය දේශීය ආදායම් සහ GMO එක රජයේ වෛද්‍ය නිලධාරීන් මේගොල්ලන්ට වැඩ වර්ජන කරන්න තහනම් කරන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ගේනවා කියලා. 1935 සටන් කරලා සුද්දාගෙන් ගත්ත එක විදේශී අපේ සටන්කාරයෝ මේ රතු කොඩිය ඇවිල්ලා තියෙන පක්ෂ කොඩියක් නෙමෙයි වෙඩි වැදිලා ගත්ත කොඩිය ඇඳුම මේක මේ ඇඳුම දීලා තමයි ජාත්‍යන්තර කම්කරු අනපනත් වලට ඇවිල්ලා මේ වැඩ වර්ජන අයිතිය ගත්තේ. ආණ්ඩු 100 ලෝකයේ 100 දෙවෙනි රටට ඇවිල්ලා තියෙන දූෂික රාජ්‍ය වලට මේ තෙල් සේවකයා හින්දාද? විදුලි බල මණ්ඩල සේවකයා හින්දාද? මේ ජල සම්පත් හින්දාද? දේශීය ආදායම් හින්දාද? වෛද්‍යවරු හින්දාද? අද මේ කාටද කියන්නේ? හොර රහසේ විකුණලා ඒකටත් අධිකරණයට යන හින්දා සමුන්නාතර හොඳට මතක තියන්න. මේ නවත්තන්න යන අධිකරණ ක්‍රියාමාර්ග. මේ වගේ මාධ්‍ය වලින් එළියට ගෙන්නන්න බැරින වහන්න පත්‍ර වලට ලියන්න. ඇයි? ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවකට ඇතුළත් කරොත් මෙවන් නීති විරෝධී කියලා කිසිම තැනකට යන්න බෑ. මොකද දැන් අධිකරණයට අනේකත් නවත්තන්න සීළු දේ බේරලා දෙන්න ආපු ජාතික සම්පත් සුරකින්න ආපු ආණ්ඩුව අද සීළු දේ විකිණීම සඳහා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරන්න අධිකරණ ඇමති ගේනවා. මේ මොහොත වෙනකන් ආණ්ඩුවේ කිසිම ජාතිය හිතේශය 2019 බලය ගන්න කතා කරපු ඇමතිවරයෙක් මන්ත්‍රීවරයෙක් මේ දේශද්‍රෝහී ජාත්‍යන්තර වැඩබිම් විරෝධී ප්‍රකාශන විරුද්ධව කතා කරන්නේ. ඒක ගෙනවත් මේ සාකච්ඡා තියන්න හම්බ වෙන්නේත් නැහැ. එහෙනම් ඉස්සෙල්ලා මේ වෘත්තීය සමිතිය බහින්න ඕන ආණ්ඩුවට වගකීමක් තියෙනවා. මේ ප්‍රකාශය ඉල්ලා අස් කරගනින් කියන්නේ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ගේන්නේ. හොඳයි බොහොම ස්තුතියි. අපි පළවෙනි වටයයි නිමා කරන්නේ. අද අපි කතා බහ කරමින් සිටින්නේ බහුවර්ණ තුලින්. හරි උත්තරයක් තෝරා ගන්නට උත්සාහ කරන්නේ වර්තමානයේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මුහුණ දී තිබෙන ආපු අර්බුදකාරී තත්ත්වය හා සම්බන්ධයෙන් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නියෝජනය කරන ප්‍රධාන පිළි වෘත්තීය සමිති 4ක නායක කාර්කාදීන් අපි ඔවුන් සමග යලිත් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා මේ කෙටි විරාමයෙන් පස්සේ. අපි අද බහුවර්ණ ප්‍රථම වැඩසටහනින් කතා බහ කරමින් සිටින්නේ වර්තමානයේ අපේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මුහුණ දී තිබෙනා වූ ගැටලුකාරී තත්ත්වේ නැත්නම් මේ අර්බුදය මේ හා සම්බන්ධයෙන් අපි මොනවද කරන්නට අවශ්‍ය? මොකද මේක අපිට බලාගෙන ඉන්න පුළුවන් තත්ත්වයක් නොවේ. රටක් විදියට අරගෙන බැලුවොත් අපි මේ බල ශක්තිය මත විශේෂයෙන්ම ඛනිජ තෙල් මත යැපෙනවා බොහෝ නිෂ්පාදන ක්‍රියාවලින් සඳහා. ඒ නිසා අපි මේක විසඳගත යුතුයි. නැත්නම් මේකට යම් යෝජනාවක් නැත්නම් යෝජනාවලියක් ඉදිරිපත් කළ යුතුයි. මොකද්ද අපි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මේ අර්බුදයට ගේන විසඳුම නැත්නම් යෝජනාව කියන කාරණය.
මම කැමතියි බන්දුල සමන් කුමාර මහත්මයාගෙන් දෙවෙනි වටේ ආරම්භ කරන්න. දෙවෙනි වටේ අපි යම් ප්‍රශ්න කිරීමක් හෝ පැහැදිලි කර ගැනීමක් කරන්න අවශ්‍ය නම් ඒ සඳහා කාලය ලබා දෙන්නට සූදානමක් තිබෙනවා. නමුත් එය බොහෝ වෙලාවට ප්‍රශ්න කිරීමක් හෝ පැහැදිලි කිරීමක් පමණක්ම කරගන්නවා නම් අපිට ලේසි කතිකාවේ ඉස්සරහට ගෙනියන්නට. ඔබතුමාට ඔබතුමෙන් අහන්න තියෙන්නේ දැන් දේශපාලනික වශයෙන් අපි හැමතිස්සෙම මේ කරුණු කාරණා සම්බන්ධයෙන් කතා කරනකොට බොහෝ වෙලාවට විරුද්ධව ඇඟිල්ල දික් කර ගන්නවා. දේශපාලනික කරුණු කාරණාවලදී නම් ඒක ප්‍රශ්නයක් නෑ. මොකද ප්‍රතිවිරුද්ධව දේශපාලනය කරනකොට කවුරුත් බලාපොරොත්තු වෙන්නේ ජයග්‍රහණය කරන්න. නමුත් මට හිතෙනවා මගේ පෞද්ගලික මතය අරගෙන බැලුවොත් බන්දුල මහත්මයා ඔබ සිව් දෙනාම නියෝජනය කරන එකම ආයතනයක්. මේ ආයතනය රටට වටින ආයතනයක්. මේ ආයතනයේ ලාභ පාඩු රටේ ජනතාවට දරා ගන්නට සිද්ධ වෙනවා. බොහෝ ක්ෂේත්‍රයන් වලින්. ඇයි මේ ප්‍රශ්නය පිළිබඳ එකම තැනකට ඇවිල්ලා කතා කරන්න නැත්තේ? ඇත්තටම ප්‍රසන්න සහෝදරයා දැන් මම නියෝජනය කරන මම පොදු ජන පෙරමුණ නියෝජනය කරන අපේ උත්සව සමිතියක පැහැදිලිවම දන්නවනේ. මෙතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ වගේම ජාතික සේවක සංගමයේ සමගි වේගයේ අපිට දේශපාලනයක් තියෙනවා මේ රටේ සියලු පුරවැසියන්ට දේශපාලනය කිරීමේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙම ලබා දීලා තියෙනවා. අපි දේශපාලන කාරණාව ඉස්මතු කරගෙන මේ ව්‍යාපාරය ඇතුලේ මේ මාතෘකාව යටතේ මම හිතන්නේ මම මේකයි මුලින්ම කිව්වේ අඩු වැඩි වශයෙන් කවුරුත් වැරදි කරලා තියෙනවා. හොඳ කරලත් තියෙනවා වැරදි කරලත් තියෙනවා. දැන් පාලි සහෝදරයෙක් කිව්වා වගේ ඩැලි සිරිසේන රජතුමා මේ හැදුවා පිරිපාදුව. ඩැලි සේනානායක මහතුමා. ඒක අපි පිළිගන්නවා. ඒ වගේම සිරිමව බණ්ඩාරනායක මැතිණිය ප්‍රගතිශීලී ව්‍යාපාර නියෝජනය කරපු මේ සංස්ථාව ඇති කරා. ඊට පස්සේ එක එක කාලවකවානු තුලදී දැන් උදාහරණයක් විදිහට ගත්තාම මුතුරාජල පර්යන්තයේ දැන් 1995 ත්‍රස්තවාදීන් ප්‍රහාරයක් කෙල්ල කරාට පස්සේ අපිට දැවැන්ත අර්බුදයක් වුණා මේ කනිත් තෙල් බෙදාහැරීම පිළිබඳ ප්‍රශ්නයක්. ඒ වෙලාවේ හිටපු මේ රත්තරන් ඇමතුමා අමාත්‍යවරයා විදිහට මුතුරාජල පර්යන්තයේ මම හිතන්නේ දැන් මුතුරාජලින් තමයි හරියට කොළොන්නාව සහ මුතුරාජල සමානව බෙදාහැරීම කටයුතු කරනවා. ඒ පර්යන්තය නිර්මාණය කරා. ඒ වගේම සපුගස්කන්ධ පර්යන්තය නිර්මාණය කරා බෙදාහැරීම පද්ධතිය. අර තොගතෙල් 11 ගබඩා 11ට අමතරව මේ වගේ දැවැන්ත වැඩ කොටස් කරපු කාලවකවානු තියෙනවා. ඒ වගේම අවාසනාවන්තකමකට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 2010 වසරේදී පිරිපහදු නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය මුල්ගල තියලා ඒ ආර්ථික සම්බාධ කිරන්ට දැම්මට පස්සේ ඒක අපිට ස්ථාපිත කරගන්න බැරි වුණා. මෙන්න මේ කියන අඩු වැඩි වශයෙන් හොඳ නරක දෙකම මේ කාලවකවානු වලදී අපේ ජගත් සහෝදරයෙක් කිව්වා වගේ ඇතුළතටින් පස්සේ මේක කරලා තියෙනවා. හැබැයි ඒක ඇතුලේ අපි ඒ කරපු කාලවකවානු වල අපි චෝදනා කරන්නේ එක්සත් ජාතික පක්ෂය මේ දේශපාලනික වශයෙන් බංකොලොත් කරන්නවත් එහෙම එකකට නෙවෙයි. අපි නියෝජනය කරන කාලය ඇතුළතදී දැන් මේ කාලය ඇතුළත අපි ඉස්සරහට කතා කරමු ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණයේ බජු දීම පිළිබඳ ප්‍රශ්නයක් අපිට තියෙනවා. ඒ වගේම අපේ පනතේ තියෙන ප්‍රතිපාදන නැතුව විදුලි බල මණ්ඩලයට ඉන්ධන ආනයනය කරන්න කැබිනට් එකෙන් ලබා දීලා තියෙන අවසරය පිළිබඳව අපි ඒක ගැන කතා කරනවා. අපි ඒකට විරුද්ධයි. ඒක දෙන්න අයිතියක් නැහැ. ඒක අපි වෙනම කතා කරමු. කැබිනට් එකට බලයක් නැහැ. මොකද 1961 අංක 28 දන්න පාර්ලිමේන්තු පනතෙන් තිබුණ ඒ ප්‍රතිපාදනය 2002 අංක 33 කියන විශේෂ විධිවිධාන පනතෙන් අවුරුදු දෙකකට සීමා කරා. ඒ පනත අහෝසි වුණා. දැන් නැවත කැබිනට් එකටවත් 1961 අංක 28 පනත තියෙන බලතල ගන්න බෑ. ඒක දේශපාලනික වශයෙන් මේ අපේ ආණ්ඩුවෙන් කරා නම් ඒක වැරදි. අපි ඒක පෙනී සිටිනවා. එහෙම අපි කියන්නේ ඇත්තරම මේ පෙට්‍රෝලියම් එකට මොකද නේ කියන කාරණාව කතා කරමු කියන්නේ මම ඒකයි මම නිතරම කියන්නේ දේශපාලනෙන් තොරව අඩු වැඩි වශයෙන් අපි චෝදනා කරගමු. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි මේ චෝදනා කරන්නේ පොඩි දෙයක් තියෙනවා. කියන ඔක්කොම හරි. ඒක කැබිනට් එක නෙමෙයි බලශක්තිය ඇමති එකඟතාවය දුන්නා කියලා ජනමාධ්‍ය ඇමති කිව්වා පනතට පරිබාහිරව. අන්න ඒකයි බරපතල. එහෙම දෙන්න බෑනේ. ඉතා බරපතල කරන්න බෑ. බලශක්තිය අමාත්‍යවරයාට බලයක් දෙන්න බෑ. අපි මේ ඒ නිසා මට මගේ අවස්ථාව පරි. ඒ නිසා මම කියන්නේ මේකේ තව කාරණාවක් තියෙනවා. දැන් මම අර කලින් කිව්වා වගේ 2003 IOC සමාගම මෙරටට ආපු එක තමයි ප්‍රධානම කාරණාව කනිත් තෙල් නීතිගත සංස්ථාව මේ අර්බුදයට මුහුණ දෙන්නේ. මෙතුමලා පිළිගන්නේ දේශපාලනික වශයෙන් මම තර්කයක් ඉදිරිපත් කරනවා. අපේ ජගත් සහෝදරයත් ඒ තර්කෙ ඉන්න අපේ සමස්තෙම ඉන්නවා. ඒ චෝදනාව මම ඒක ඉදිරිපත් කරනවා. මම ඒක ඉදිරිපත් කරන්නේ දේශපාලනික වශයෙන් එක්සත් ජාතික පක්ෂ හානිය කරන්න නෙවෙයි. හානිය කරන්න නෙවෙයි මම ඒක ඉදිරිපත් කරන්නේ.
එතකොට මේ තනිත නීතික සඳහා තෙල් ගේන්න සල්ලි නැති එක. සහෝදරයා ඒක අනිවෙන් දෙන්න ඕනේ. නෑ සහෝදරයා ඒක ප්‍රශ්නයක් මම කියනවනේ දැන් අර්බුදයක් තියෙනවා කියලා මම කියනවනේ මම මේ කතාව ගොඩනගාගෙන එන්නේ මේකට උනේ මොකද කියලා. ඒතකොට 2002 IOC සමාගම. ඒතකොට CPSTL කියලා සමාගමක් හදනවනේ. CPSTL සමාගමේ තුනෙන් එකක් IOC සමාගමට දෙනවා චයින බේ වලට අමතරව. ඊට පස්සේ CPC එකට තුන එකක් දෙනවා. තවත් සමාගමකට තුන එකක් දෙන්න තමයි හිටියේ. හැබැයි ඒ වෙලාවේ ඉදපු අපේ සියලු උත් සමිතිය එකතු වෙලා ඒක නැති කරලා ඒ තුනෙන් එකේ කොටස නැවත වතාවක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තමයි 2009 ලංකා කණිත් තෙල් නීතිගත සංස්ථාවට ලබා දෙන්නේ. එතකොට CPSTL ආයතනේ තුනෙන් දෙකක කොටසක් CPC ආයතනට පැවරෙනවා. තියෙනවා. එහෙම තමයි ඉතර බලේ තියෙන්නේ. ඒතර මම කියන්නේ ඒ වගේම තමයි ඇත්තටම ඉතිහාසයේ නම් මේ බලශක්තියට ප්‍රතිපත්තියක් තිබෙන්නේ නැහැ. ඒක අපි පිළිගන්න එපා. ඒ ප්‍රතිපත්තියන් නොමැතිකම හින්දා තමයි අර 2003 අර විදියට ප්‍රතිව්‍යුහගතකරණය කරන්න ඕනේ. දැන් ඉන්දියාව කවදාකවත් ඉන්දියාව ආණ්ඩු මාරුණයි කියලා බලශක්ති ශේත්‍රයේ විදේශ ප්‍රතිපත්තිය ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් කරනවද? ඉන්දියාව විතර නෙවෙයි ලෝකේ බොහෝ රටවල. ඉතින් අපේ රටේ මේ ප්‍රතිපත්තියක් නැති හින්දා බලශක්ති ශේත්‍රයට ප්‍රතිපත්තියක් නැති හින්දා 2003 ඒ වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහත්තයා තීරණය කරා. හැබැයි අමතක කරන්න එපා 2002 අවුරුද්දේ රුපියල් මිලියන 12500ක් ලාභ ලැබපු සංස්ථාව තමයි 2003 විකුණන්නේ පෞද්ගලීකරණය කරන්නේ. පාඩු ලබලා නම් කමන්නේ. ඉතින් ඒ නිසා තමයි මම කියන්නේ ඒ වගේම තමයි ප්‍රතිපත්තියක් නැති හින්දා තමයි 2002 අවුරුද්දේ අපේ තිබ්බ ප්‍රධානම ආදායම් මාර්ග අපි ලබන ආදායම් මාර්ග අපි හිතමුකෝ දැන් අපි දැන් විකුණන්නේ බලශක්ති ශේත්‍රයට අපි බලශක්තිය නිෂ්පාදනය කරන්න දෙනවා ඉන්ධන දෙනවා මහ ජනතාවට ඉන්ධන සපයනවා ඒ දෙකම අඩුවට දීලා තමයි මේ පාඩු ලබන්නේ. ඒතකොට මේ පාඩු ලබන එක අඩුම තරමින් අවම කරගන්න තිබ්බ තැන තමයි බංකරින්. ඒකට නැවතෙල් අංශය 2002 අවුරුද්දේ නැවතෙල් අංශය පෞද්ගලීකරණය කරනවා. එතකොට අමතක කරන්න එපා. එතකොට අවුරුද්දකට ඩොලර් මිලියන 50කට 70ක් අතර ප්‍රමාණයක් අවුරුද්දකට 2002 අවුරුද්දේ ඩොලර් මිලියන 60කට ආසන්න ප්‍රමාණයක් අපි ආදායම් ලැබපු තැනක් තමයි රුපියල් බිලියන 1.2කට පෞද්ගලීකරණය කරන්නේ. ඒකට මතක 2007 නඩු තීන්දුව. සහෝදරයා ඒක වෙනම කාරණාවක්. නෑ වෙනම නෙමෙයි. වෙනම කාරණාවක්. නෑ විකුණුපු දෙයක් බලවත් කරන්නයි ඡන්දය ගත්තේ. ඒක වැරදි. අධිකරණය දුන්නා. නඩු තීන්දුව දුන්නේ පස්සේ නඩු තීන්දුව දෙන්න හේතුව උනේ විකුණපු හින්දානේ. අපි කියන්නේ මේ විකුණපු දේ වැරදි කිව්වට පස්සේ ඒක ගන්න එපා. වැරදි. එන්න රක්ෂණ සාන්තර මොකද උනේ? රක්ෂණ සාන්තර පීඩෙව්වා. හරි ඒ වෙලාවේ ලංකා කණිත් තෙල් නීතිගත සංස්ථාව ඉදිරිපත් වුණාද ඒ වෙලාවේ? මොකද ඉදිරිපත්? හරි අපේ ද කවුද බලේ? නෑ පාලු සහෝදරයා. කවුද බලේ? මොකටද මේ හිතන්නකෝ. අවුරුද්දකට ඩොලර් මිලියන 60ක් 2002 ඩොලර් මිලියන 60ක් ආදායම් ලැබපු තැන රුපියල් බිලියන 1.2කට විකුණන්නේ මොකටද කියන්නකෝ එනවා. විකුණපු එක නීති විරෝධී කියලා අධිකරණය කිව්වා නා නඩු ගියේ කවුද? අද තිබ්බනම් ප්‍රසන්න සහෝදරයා මම තර්ක කරනවා. අද තිබ්බනම් ඩොලර් මිලියන 1000ක් උපද්දව ගන්න තිබ්බ අපිට මේ බංකරින් ව්‍යාපාරේ. අන්න ඒක තමයි අපි කියන්නේ මේ. මේ සියලු දේවල් අධිකරණයට තීන්දුවක් පයින් දේශපාලන කෝණකින් බලන්න එපා. චෝදනා කරන්න දේශපාලන කෝණකින් නෙවෙයි. අධිකරණ තීන්දුව ලොක්කා. ශ්‍රේෂ්ඨ අධිකරණය මිලාඩු කරන්න කිව්වා. ඒකත් පයින් ගැහුවා. ඇත්තටම අපි ඒක අධිකරණයට අපි ඒකවත් තුනා නම් අපිට නැවතලන්ද ගන්න දෙමුණා. සමික මේ බ්ලූ මැන්ඩලේ ගන්න දෙමුණා. සමික ඒක ලොකු නෑ. ඒකට 8 දෙනෙකුට දීලා. ගත්තා ඔබතුමාගේ චයින බේට දුන්නා. පොඩ්ඩක් ඉන්නකෝ. IOC ඔබතුමායි කාලය ගන්න. දැන් ඔබතුමා කියන කතාව අපි පිළිගන්නවා. මේක අපි මෙතනට එනකොටම කිව්වා පක්ෂයේ ප්‍රතිපත්තිය මොක වුණත් අපි මේ විකුණුපු එක සම්බන්ධයෙන් විරුද්ධයි. හරිද? මේ පාලිත සහෝදරයයි මමයි 2005 2004 තමුන්නාන්සේලාගේ ආණ්ඩුව බලයටපත් වුණාම ජාතික සේවක සංගමයට අපි දුන්න සුද්ධයක්. ඒකට මූලික වුණේ මේ පාලිත සහෝදරයයි මමයි. හරිද? අපිට බරපතල ප්‍රශ්න ආවා. හරිද? අපි පක්ෂයේ මතය මොක වුණත් අපි එදා තීරණය කරා ඒ සියලු වෘත්තීය සමිති එක්ක හිටගන්න මේකට විරුද්ධව. එතකොට තමුන්නාන්සලා ඒ වෙලාවේ කෑකෝ ගහලා මේවා කරලා අර තුනෙන් එකක් විකුණන්න තිබිච්ච ඉතුරු මේ තුන්වෙනි පාර්ශවයේ තුනෙන් එක මහා භාණ්ඩාගාරයේ සතුව තිබුණා. ඒක කණිත් තෙල් නීතික සංස්ථාවට පවර දුන්නා. අපිත් ඒ වේදිකාවේ අපිත් හිටගත්තා. ඒ ඔක්කොම ඇත්ත. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කාලේ 2009 ඒක ඇත්ත. හරිද? අපි ඒක පිළිගන්නවා. අපි ඒක හොඳයි. එතකොට ඒ වගේම තමයි තමුන්නාන්සලාගේ දැන් ඉන්න ජල සම්පාදන අමාත්‍යතුමා වාසුදේව නානායක්කාර මැතිතුමා ගිහලා දැම්ම නඩුවක්. මොකේදද? රක්ෂණ සංස්ථාව මේ වෝටර්ස් එජ් ආයතනය සහ මේ කණිත් තෙල් නීතික සහ LMS එක මේ පෞද්ගලීකරණය කිරීම සම්බන්ධයෙන්. එතකොට ශ්‍රේෂ්ඨාධිකරණයේ පැහැදිලි තීන්දුවක් දුන්නා සරත්ෙන් සිල්ලා මැතිතුමා එවකට හිටපු අග්‍රවිනිශ්චයකාරතුමා
ඇතුළු ඒ විනිශ්චයකාර මණ්ඩලය කිව්වා වහාම මේක රජය සතු කරා. එතකොට තමුන්නාන්සේලාගේ ආණ්ඩුව බලයේ හිටියේ. එතකොට වෝටර්ස් එජ් එක ඒ රජය සතු වුණා. රක්ෂණ සංස්ථාව රජය සතු වුණා. නමුත් කනිතෙල් නීතික සංස්ථාවට අයිති වෙලා තිබෙච්ච LMS එක පමණක් මේ ඔයිල් බෑන්ක් කියලා එකක් හදලා වරායයි මේ ඇතුළු වෙනම මේ කොම්පැනියක් හදලා ඒක එතනට තල්ලු කරා. ඒක අපිට දුන්නේ නැහැ. සංස්ථාවට නැති වුන්නේ නැහැ නේ බලේ. සංස්ථාවට මේ බංකරින් එක නැති වුන්නේ නැහැ නේ. නැත්නම් ඇයි නැත්තේ? ඇයි ඊට පස්සේ නඩුවෙන් තීන්දුව සංස්ථාවට නඩු බංකරින් තියෙනවා. ඒක තමයි පාර්සව 8ක් හිටියා එතකොට. ඒක නෙමෙයි මමයි ඉන්නකෝ කියන්නේ. සංස්ථාවට නැති වුණේ නැහැ. මම කරන 2003 පස්සේ මම අසන්ත දෙමෙල් මහත්තයා ඔව්. වාසුරණකාර මහත්තයාගේ යූනියන් ගියා කම්කරු කොමසාරිතුමා ගාට අපිට කැඳවලා 11 මාර වෙනකම් බැලුවා අනික් කිසි වෘත්තීය සමිතියක් ආවේ නැහැ උදේ 9 මාර ඉඳලා 11 මාට කම්කරු කොමසාරිස් කිව්වා තවත් බලන්න බෑ අසන්ත දෙමෙල් ටිකව කරුණාකරලා ගන්න මිනිස්ටර්ව කියලා මිනිස්ටර්ට යා කිව්වා ආනන්ද ගන්න කිව්වා නෑ ඔබතුමා ගන්න කිව්වා අරගෙන දෙන්න ගියා කොමසාරික මට එපා ස්පීකර් ෆෝන් දාන්න කියලා එයා කිව්වා මෙතන ප්‍රශ්නයක් තියෙනවා මේක තීන්දුව දීලා තියෙනවා පෙට්‍රෝලියම් එකට එන්නේ ලේබර් ගැටුමක් ඇවිල්ලා තියෙනවා කියලා. ඇමෙතුතුමා කීප තාම ජීවිතුන් අතර ඉන්න මම මේ බය නැතුව කියන්නේ. අසන්න මෙලොත් හිටියා. එකපාරට මොකද්ද කියේ පෞසිය මෙතුමා? ඒක මම මේක ඉල්ලුවා. ඒක ඉහලින් දුන්නේ නැහැ. අපිට දෙන්න බෑයි කිව්වා. මොකද මේ ඉඩම ප්‍රශ්නයක් කියනවා. ඕවා බොරු තමයි. ඒක දෙන්න යනවා වරායට බැංකු කරන්න යනවා. ඒක ජාතික අපරාධයක්. පැහැදිලිව ඒක කිව්වා. අසන්දවෙල් මහත්තයා තාම දීතුන් අතර පෞසි මහත්තයා දීතුන් අතර. අපි වාසුදේව මහත්තයා කර නීතිය අපිට ඒක දුන්නේ නැහැ. දුන්නේ නැහැ. එතකොට ඒ වගකීම හරි නඩුවකින් හරි තීරණයක් ආවනේ විකුණනනේ. මෙහෙම ඈ ඉතින් කොහෙද දුන්නේ? ඒ වගකීම ආණ්ඩුව ගන්න ඕනේ. එතකොට ඒ වගේම තමයි මේ තමුන්නාන්සලා මේ ඔබතුමා හොඳ කතාවක් කිව්වා මේ බලශක්ති ප්‍රතිපත්තිය සම්බන්ධයෙන්. බොහොම හොඳ කතාවක්. මොකද මේ රටේ බලශක්ති ප්‍රතිපත්තියක් නැහැ ඇත්තටම. නමුත් බලශක්ති ප්‍රතිපත්තියක් හැදුවා. ඒ බලශක්ති ප්‍රතිපත්තියක් හදලා අනුමත කෙරුවා මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා. එතකොට ඒකේ පළවෙනි අදියර තමයි මේ ක්ලීන් එනර්ජි කියන එකේ පළවෙනි අදියර තමයි මේ LNG පර්යන්තය රජයේ පළවෙනි LNG පර්යන්තය රජය සතුව තියා ගන්නවා කියලා. ඒ කියලා දවස් ගණනාවයි ගියේ මේ ඉන්න මුදල් අමාත්‍යවරයා ප්‍රමුඛ මේ ආණ්ඩුව කිසි කෙනෙක් නොදන්නවා කෙරවල පිටිය යුගදනවි බලාගාරය සහ මේ LNG පළවෙනි පර්යන්තය එහෙම පිටින්ම ගෙඩිය පිටින්ම දුන්නා නිව් පෝට්‍රස් එනර්ජි එකට. ඒක යහපාලනයේදී බලපත් මේ බලශක්ති ප්‍රතිපත්තියක් හදලා අනුමත කරලා LNG තෙල් සංස්ථාව සතුයි කිව්වා. මේ 2020 ජූලි මාසේ ඒක දුන්නා විදුලි මණ්ඩලයට. ඒකට පක්ෂද නැහනේ. මේක දුන්නා. ඒක තමයි කියන්නේ. ඒක හරි. ඔයාලා විකුණනකොට ඔයාලා එකක නෑ කිව්වා වගේම අපිත් මං කිව්වා. ඔව් ඒක තමයි. LNG එක දිනන ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වෙනම දෙයක් අපි එක නෑ. එතකොට ආණ්ඩුවේ බලශක්ති ප්‍රතිපත්තියක් තියෙනවා නම් පළවෙනි මේ LNG පර්යන්තය කනිතෙල් නීතික සංස්ථාව සතුව තියා ගන්නවා කියලා තීන්දුවක් තියෙද්දි කබිරසින් කැබිනට් පේපර් දාලා ගත්තා. අපි දැන් අපි ජාතික සම්පත් විකිණීමට එරෙහි මේ පුළුල් සන්දානයක් ගොඩනගලා තියෙනවා. තමුන්නාන්ස අවාසනාවකට වගේ තමුන්නාන්සලා එතන නැහැ. නමුත් යම් යම් අවස්ථාවලදී තමුන්නාන්සලා ඒකට සහාය දක්වන වෙලාවල් තියෙනවා. කකුලෙන් අදින වෙලාවලුත් තියෙනවා. ඒක වෙන කතාවක්. කිසිම කුලක් නැහැ. ඒක වෙන කතාවක්. ඒනවල ක්‍රියාශීලී නැහැ. හරිද? ක්‍රියාශීලී නැහැ. සමහර අය ඒක ඔයාලට කියන්න පුළුවන් ක්‍රියාශීලී නැහැ කියලා. ඉතින් මට කියන්න පුළුවන් ඔයා ක්‍රියාශීලී නැහැ කියලා. හරිද? දැන් බලයේ එතකොට ඒක නිසා බලශක්ති ප්‍රතිපත්තියක් තියෙනවා නම් ඒ බලශක්ති ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න අපි පැහැදිලිව වෙලා අපි LNG දැන් තමුන්නාන්සේ දන්නා අපේ ප්‍රධාන කාර්යාලයේ 4 වෙනි තට්ටුවේ LNG කාර්යාලය තියෙනවා. නමුත් LNG වැඩ කරන්නේ කවුද? නිව් පෝට්‍රස් එනර්ජි. නිව් පෝට්‍රස් එනර්ජි එක තමයි ලංකාවේ LNG පර්යන්තේ තියෙන්නේ. ඉතින් ඒකට අපිට එකඟ වෙන්න බෑ. තමුන්නාන්සලට එකඟ වෙන්න බෑනේ. එහෙමනම් මේ සම්බන්ධයෙන් විරෝධය පළ කරන්න අපිත් එක්ක එකතු වෙන්න ඕනේ. හරිද? හොඳයි. අපි කතාව ටික කුණුසුම් බීගෙන යනවා මේ තත්ත්වය කොහොම නමුත් මම හිතන්නේ විසඳාගත යුතුම ප්‍රශ්නයක් බවට පත් වී තිබෙන නිසා තමයි මේ අපි මේක අද අපේ වැඩසටහනේ පළවෙනිම කතිකාව බවටත් නැත්නම් තේමාව බවටත් මාතෘකාව බවට පත් කරගත්තේ. ජගත් මහත්මයා දැන් මේ ප්‍රතිපත්තියක් පිළිබඳව කතා බහ කරනවානේ. බලශක්ති ප්‍රතිපත්තියක් නෑ. ඕනෑම දෙයකට ප්‍රතිපත්තියක් තියෙන්නට අවශ්‍යයි. ඒක බලශක්තියට ප්‍රතිපත්තියක් නෑ. අපි වැඩි වශයෙන් යැපෙනවා බලශක්තිය සම්බන්ධයෙන් ඕනෑම කරුණු කාරණාවක් සම්බන්ධයෙන්.
ඔබතුමන්ලගේ පැත්තෙන් ඇයි එහෙම යෝජනාවක් ගේන්න අදහසක් නැද්ද? බලකිරීමක් කරන්නට අදහසක් නැද්ද? අපි ප්‍රතිපත්තියක ඉඳගෙන මේක අපිට ප්‍රතිපත්තියක් සදා ගන්න ඕනේ. මෙහෙමයි මේ ප්‍රසන්න සහෝදරයා දකුණේ UMP පක්ෂයක් බලයට පත් වුණොත් මේ රටේ මෙච්චර කල් ක්‍රියාත්මක වෙච්ච ප්‍රතිපත්තිය තමයි විකිණීම. වමේ බලයක් පත් වුණොත් අපි විශ්වාස කරන් හිටියේ මෙච්චර කල් මේක විකුණුපුවා ගනී කියලා. එතකොට සාමාන්‍යයෙන් 2015 අවුරුද්දේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපතිලා රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති වුණාට පස්සේ රටේ පුරවැසියෙක් විදියට මට ඇත්තටම පොඩි බියක් ඇති වුණා. හම්බන්තොට වරාය විකුණයිද? අපේ කණ්ඩායම් සංස්ථාව දැන් ටික තව කෑලි උඩ කඩයිද? එහෙම නැත්නම් සීගිරිය ගල් කුරියකට දෙයිද? නැත්නම් දළදා මාලිගාවේ දළදා කරඬු වයින් කරලා එක නයිට් ක්ලබ් එකක් දායිද? ඔන්න වගේ හිතුවිලි රටේ පුරවැසියෙක් විදියට මට ඇති වුණා. අපි එදා හම්බන්තොට වරාය විකුණද්දී දැනට පාර්ලිමේන්තුවේ සිට මැති අමරුත් එක්ක ඒකට විරුද්ධව අපි හම්බන්තොට ගිහිල්ලා අපිට එලවෙලව ගහද්දි වතුර පාරවල් ගහද්දි කඳුළු ගෑස් ගහද්දි මම පොල් ගහක් බදාගෙන තමයි හිටියේ. ඒකට කවර වෙන්න. ඉඳලා අපි කොළඹට සෙරප්පු සපතුන් නැතුව ආවා. එදා අපි හිතාගත්තා මේගොල්ලෝ තව ටික කලක් හිටියොත් හම්බන්තොට වරාය විතරක් නෙවෙයි ඉතුරු ටිකත් විකුණාගෙන කයි අපේ රටකුත් නැති කියලා හිතලා තමයි අපි වත්මන් රජයේ බලයට පත් කරන්න එහෙම නැත්නම් පොහොට්ටුව පක්ෂය හදලා පොහොට්ටුව බලයට පත් කරන්න වත්මන් අධිකාරී ජනාධිපතිව බලයට පත් කරන්න අපි සුවිශාල කාර්යභාරයක් ඉෂ්ට සිද්ධ කරේ. රටට අපේ ආයතන වලට යමක් වෙයි කියලා හිතාගෙන. හැබැයි අද වෙනකොට අපේ බලාපොරොත්තු බිඳ වැටමින් තියෙන තත්ත්වයක් විදියට මම රජයේ වෘත්තීය සමිතියක් විදියට ප්‍රකාශ කරන්න ඕනේ. බිඳ වැටමින් තියනවා නෙමෙයි ජගත් මහත්තයා බිඳ වැටෙලා ඉවරයි. නමුත් දැන් මම ඔයාට එහෙම කියන්න පුළුවන් අපි කියලා බිඳ වැටෙමින් තියනවා කියලා. මම මොකද වැටිලා ඉවරයිනේ. දැන් මම ගොඩ ගන්නවා. අංග ගොඩ ගන්නවා. දැන් මොකද මේ අපි ගමු දැන් මේ රටට අපේ ඕනම රටක තියෙනවා රටේ ජාතික සම්පත් කියලා දෙයක් තියෙනවානේ. ඒතකොට මේ ඉන්දියන් මේ තීගුණාමලේ චීන වරාය තෙල් ටැංක් සංකීර්ණය වෘත්තීය සමිතියක් විදිහට අපි දකින්නේ මේ රටේ ජාතික සම්පතක් විදිහට. එතකොට ඕක 2003 අවුරුද්දේ එක්සත් ජාතික පක්ෂ රජය IUC සමාගමට දීලා ඉන්දියාව මේ රට ඇතුළට වැද්දගෙන මේ ජාතික සම්පත නැති කරගත්තා. එතකොට ඊට පස්සේ ජනාධිපතිවරු කීප දෙනෙක් චන්දිකා බණ්ඩාර කුමාරතුංග මැතිණිය, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඇතුළු කීප දෙනෙක්ම මේ රට පාලනය කරා ආණ්ඩු කීපයක්. මේ හැම ආණ්ඩුවකින්ම බැලුවා මේක ඉන්දියාවට දෙන්න හෝ වෙනත් රටකට දෙන්න උත්සාහ ගත්තා. හැබැයි අපි වෘත්තීය සමිතියේ වෙලාවේ පක්ෂ ભેද වෘත්තීය සමිති ભેදෙන් තොරව ගිහිල්ලා කරුණු පැහැදිලි කරලා මේක කරන්න එපා මෙහෙම කරමු යෝජනා කරලා අපිට පුළුවන් වුණා වළක්ව ගන්න. චන්දිකා බණ්ඩාර කුමාරතුංග මැතිණියත් මේක ලොකුට අත දිව්වේ නැහැ. මහින්ද රාජපක්ෂතුමා කොහෙත්ම මේක රත් දිව්වේ නැහැ. සාමාන්‍ය අත තිබ්බේ නැහැ, විසඳුවේ නැහැ. අර නියපොත්තෙන් කඩන්න තියෙන දේ අත පොරොම්ම කපලා දැම්මා. ඊට පස්සේ මොකද මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට සාමාන්‍ය තෙල් සේවකයන්ගේ ලොකු ගෞරවයක් ආදරයක් තියෙනවා. මොකද එතුමා 2007 අවුරුද්දේ මේ රටේ ජනාධිපතිවරයා විදිහට ඉඳද්දි අපේ වෘත්තීය සමිතිය ඉල්ලීම පිට 3 භාණ්ඩාගාරයේ තිබුණු කොටස තෙල් සංස්ථාවට ශක්තිමත් කරා. ඒ වගේම තෙල් සේවකයන්ගේ පැටි ආදී නොයෙකුත් ගැටලු දෙද්දී අපි ගිහිල්ලා සාකච්ඡා කරාම අපිට සාධාරණ විසඳුම් දුන්නා. ඒ නිසා තෙල් සේවකයන්ට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ගැන ලොකු ගෞරවයක් ආදරයක් තියෙනවා කියලා මම මේ අතට කියන්නේ. ඒ කාලේ උනේ එතුමාගේ වැරද්ද නෙමෙයි. ඔබතුමාලාගේ වෘත්තීය සමිති ප්‍රබල ජනාධිපතිතුමාට එදා මහින්ද මැතිතුමාට කිව්වා නම් එයා නොකරන නායකයෙක් නෙමෙයි. හැබැයි එයාට එදා ආණ්ඩුවේ වෘත්තීය සමිති ඔලුගෙඩි වැඩි වචනයක් ගිහිල්ලා අයින් කරන්න කිව්වේ නේද ගිවිසුම ගැන. ඒකයි ලොකුම වරේ. කොහොමද පාල් සහෝදරයා දැන් මෙහෙම පිළිගන්නවනේ ඒක පිළිගන්නවනේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඒ ජාතික සම්පත්තුනේ පෙනී සිටියා කියලා ඒක නෑ ඔයා කියන්නේ පෙනී සිටුපු එක කරන්න දුන්නේ නෑ වෘත්තීය සමිති නෑ මොකද නෑ අපිට මහින්ද මැතිතුමාත් එක්ක ප්‍රශ්න නෑ අද කියන්නේ ඔබතුමාලා ගෙලින් හිටියා නම් අදත් මගේ කාලේ දෙන්න අදත් ඔබතුමාලා ඉන්න ගෙලින් දැන් කොහොම හරි දැන් මෙහෙම ඇවිල්ලා අපිට කොහොම හරි මේ ගිය අවුරුද්දේ අන්තිම වෙනකන් අපිට මේ ඉන්දියන් ටැංගි ටික බේරගෙන ඉන්න අපිට වෘත්තීය සමිතිවල හැකියාව ලැබුණා. අපි හිතන්නේ අපේ වෘත්තීය සමිතිවල හයියක්.
කොහොම හරි අපිට වැඩ වර්ජන එකක් දෙයක් කරන්න නැතුණා. අපේ සහෝදරයන්ට උසාවිය යන්න නැතුණා, පොලිසිය යන්න නැතුණා. තාමත් නඩු තියෙනවා. ඒක වෙනම කතා කරන්න ඕන කාරණයක්. එහෙම අපිට බේර ගන්න පුළුවන් වුණා. නමුත් ඊට පස්සේ අපි හිතුවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රටේ ජනාධිපති වුණාට පස්සේ විශේෂයෙන්ම සුදු වතින් සැරසෙන අපේ උදේ ගම්මන්පිල ඇමතුමා මේ අපේ ආයතනයේ බාර ඇමතිවරයෙක් විදිහට පත් වුණාට පස්සේ අපි හිතුවා මේක ඉතාමත් හොඳින් දියුණු කරලා ගන්නේ කියලා. නමුත් මේ IOC ටැංකිය ටික අපි වෘත්තීය සමිතියක් විදිහට කවදාකවත් මේක දෙන්න එපා දෙන්න එපා කියලා අපි කෑ ගැහුවේ නැහැ. මොකද ප්‍රසන්න ටැංකිය ටික දි รา පත් වෙගෙන යනකොට ඒක මොකක් හරි ඵලදායී දෙයකට අපි යොදා ගන්න ඕනේ. අපි අර සමහර කෘති සමිති වගේ මේක දෙන්න එපා මේක තියාගන්න ඕනේ කියලා ඒ මතේ කවදාකවත් ශ්‍රී ලංකා නිදහස් සංගමයේ හිටියේ නැහැ. එතකොට අපි විශේෂ ඇමතුමාට යෝජනාවක් කරා මේ ටැංකිය ටික ඉන්දියන් IOC සමාගමට දෙනවා නම් අපි වෘත්තීය සමිතියක් විදිහට ඉතාමත් රටට ඵලදායී යෝජනා කිහිපයක් ඉදිරිපත් කරා. මේ යෝජනාවල මොකද ඉන්දියාව කියන්නේ ලෝකේ බලවත් රටක්. අපි නිකන් බොරුවට මේ මීඩියා වල කයිය ගහලා මේ වේදිකා ගන්න කෑ ගහලා ඉන්දියාවත් එක්ක අපිට හැප්පෙන්න බෑ. අපි ඒක දැස තේරුම් ගන්න එපාය. අපි අපේ රටක් විදිහට උග්‍ර මුල්‍ය අර්බුදයක ගිල්ලා ඉන්න වෙලාවක්. උදවලට තව මිනිත්තුවක් දෙන්න. එතකොට අපි විශේෂ ඇමතුමා ඉල්ලීමක් කරා මේ තෙල් ටැංකි සංකීර්ණය IOC සමාගමට දෙනවා නම් ඒක රටේ ආර්ථිකයට ඵලදායී විදිහට දෙන්න කියලා. මොකද අපේ රටේ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 2ක්වත් නැතුණාට ඉන්දියාවේ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 634ක විතර තියෙනවා. ඒ කියන්නේ ඉන්දියාව හොඳ ආර්ථික තත්ත්වයක් තියෙන රටක්. ඒතර මේ ත්‍රිකුණාමලයේ ඉන්දියාව කියන රට ඉන්දියාවට වැදගත් වෙන්නේ මේ තෙල් කපඩා කරන්න නෙවෙයි. භූගෝලීය දේශපාලන වශයෙන් ඉන්දියාවට ඉතාමත් වැදගත් මේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය තියෙන ප්‍රදේශය සහ ත්‍රිකුණාමල වරාය. එතකොට ඉන්දියන් රජය මේක ඔවුන්ගේ මොන සම්පතක් හරි යොදලා ඔවුන් මේකට අයිති කර ගන්න උත්සාහ කරනවා. අපි ඇමතුමාට කිව්ව කාරණා වලින් අපි කිව්වා මේක නිකන් දෙන්න එපා. ඉන්දියාවට හෝ IOC එකට දෙනවා නම් අඩුම ගානේ ඩොලර් බිලියනක්වත් මේ රටේ ඩොලර් 5 නිසුමක් විතර මේ රජෙන් ලබා ගන්න කියලා. ඒතර ඇමතුමා කියනවා මම දුන්නා මම කොඩිය දානවා කියලා සිංහ කොඩිය ත්‍රිකුණාමලේ. නමුත් මේ ගිවිසුම අනුව අපිට ලැබෙන්නේ ඩොලර් මිලියන 500ක් තෙල් ගන්න. හැබැයි ඒ ඩොලර් මිලියන 500ත් අපි නැවත ණයක් විදියට පොලියත් එක ගෙවන්න ඕනේ. ඒ නිසා මේ කොඩිය උස්වනමයි කියලා ගහපු ගිවිසුම මේ රටරවත් තෙල් සේවකයන්ටවත් මේ සමාජයටවත් 7-5ක වැඩක් නැති ගිවිසුමක් විදියට මම ප්‍රකාශ කරනවා. මොකද අතිගරු ජනාධිපතිතුමාවත් කැබිනට් මණ්ඩලයවත් පාර්ලිමේන්තුවත් හරියට දැනුවත් කර නොකර ගහපු ගිවිසුමක් විදියට මම රටේ පුරවැසියෙක් විදියට සහ තෙල් සංස්ථා වෘත්ති සමිති නායකයෙක් විදියට දකිනවා. මේ ගහපු ගිවිසුම රටට කිසිම ඵලදායීතාවයක් නැහැ. මේ රටට මේ ඩොලර් අර්බුදයට කිසිම ආකාරයකින් සහනයක් ලැබුණේ නැහැ. මම දන්නේ නැහැ ලැබිච්ච සල්ලි කොහෙන් ගියාද මොන වුණාද කියලා මම දන්නේ නැහැ. නමුත් රටට වැඩක් නැති ගිවිසුමක් විදිහට මම මේක දකිනවා. අපි ඉල්ලා සිටින්නේ මේ ගිවිසුම නැවත සංශෝධනය කරලා මේ රටට හිතකර විදිහට මේ චීන වරාය ගිවිසුම නැවත සකස් කරන්නේ කියන දැඩි ඉල්ලීම වෘත්තීය සමිතිය විදිහට විශේෂ බාර ඇමතුමාගෙන් සහ රජයෙන් කරනවා. මොකද අතිගරු ජනාධිපතිතුමා රජයේ කැබිනට්ටුව කෙලින්ම විශේෂ බාර ඇමතිවරයාට තමයි බලතල දෙලා තිබුණේ ඔබතුමා මේක කරගෙන යන්න කියලා. හැබැයි මේ ගිවිසුම අනුව අපිට කියලා ත්‍රිකුණාමලේ කොඩිය දාන්නේ මේ වෙන්නේ ත්‍රිකුණාමලේ කොඩිය ජාතික කොඩිය අපිට අඩගොමු කරන් තමයි දෙවලා තියෙන්නේ. හොඳයි අපි ප්‍රශ්නය පිළිබඳව කතා බහ කරනකොට මේ වටේදී බොහොම උණුසුම් කරුණු කාරණා කීපයක් මතු වුණා. ආනන්ද පාලිත මහත්මයා ඔබතුමාගේ පැත්තෙන් කතා බහ කළොත් එහෙම දැන් ජගත් මහත්මයා කියන එක කාරණයක් තිබෙනවා මට ඒක පොඩි පරස්පර ගතියක් වෙන්න තියෙන නිසා තමයි මම මේ එතනින්ම ආනන්ද පාලිත මහත්මයාට එන්නම්. දැන් ඔබතුමා කියනවා මේ තෙල් ටැංකි ටික විකුණන්න කියලා කිව්වා. ඩොලර් ප්‍රශ්නෙට විසඳුමක් ගන්න නම් බදු දෙන්න කියලා. බදු දෙන්න කියලා. බදු නෝ මොකක් හරි මේකේ ප්‍රයෝජනයක් ගන්න කියන එක. ප්‍රයෝජන. එතකොට දැන් මේ ඔබතුමන්ලා චෝදනා කරන මේ ආනන්ද පාලිත මහත්මයලා එතකොට මේ අපේ සමික මහත්මයලා නියෝජනය කරන කාලෙදිත් ওই වගේ ප්‍රශ්න ඇවිල්ලා ඒක පෞද්ගලීකරණය කරන්න සිද්ධ වුණා නම් ඔබතුමා කියන ওই තැන ඉඳලා මේක සාධාරණීකරණය කරන්න වෙනව නේද? මෙන්න දැන් මේ ටැංකිය ටික හදලා 1930 අවුරුදු විතර හදලා දැන් මේ වෙනකොට වසර 100කට ආසන්න කාලයක් ගත වෙලා ඇවිල්ලා තියෙන්නේ. අපි තවදුරටත් මේක ප්‍රයෝජනයක් ගන්න දුන්නොත් මේ නිකන් යකඩවල දි รา පත් වෙලා යනවා. ඇයි ප්‍රයෝජනයක් ගන්න බැරි? ඇයි ප්‍රයෝජනයක් ගන්න නැත්තේ? ඒ ප්‍රයෝජනයක් ගත්ත නැති ඉතින් ඒ තිබුණ රජයම යම්කිසි ක්‍රියාමාර්ගයක් අරගෙන
ඵලදායි දෙයකට යොදාගත්තේ නැහැ. නමුත් මේ රජය ඵලදායි දෙයකට යොදා ගන්න උත්සාහ ගත්ත එක හොඳයි. හැබැයි ඒ ඵලදායිතාවට යොදා ගන්න එක රටට ජාතියට ආයතන හිත කර දෙයට යොදා ගන්න ඕනේ. ආනන්ද මහත්මයා මේ කියන කාරණෙත් එක්කම තමයි මම ඔබතුමාට එන්නේ. දැන් මේකට දෙපැත්තම වග කියන්න ඕන කියන කාරණේ කියන්නේ. දැන් මේ සමහරක් ගිවිසුම් පිළිබඳව ඔබතුමාලා දන්නෙත් නැහැ කියනවා. ගිවිසුම් අත්සන් කරනකොට දන්නෙත් නැහැ. මේවා මධ්‍යම රාත්‍රියේ අත්සන් කරන ගිවිසුම් බවට පත් වෙනවා කියලා. ඊළඟ කාරණේ තමයි දැන් මේ කියන විදියට මේ තෙල් ටැංකි ටික මෙච්චර කාලයක් මේ ත්‍රිකුණාමලයේ තිබුණා නම් මේවා ප්‍රයෝජනට ගත්තේ නැහැ කියලා කියනවා නම් ප්‍රයෝජනට කොහොම හරි ගන්න ඕන නිසා මේක අපි මේක බදු දෙන්න ඕනයි කියන කාරණේ දිනනවනම් ඔබතුමාලගේ වෘත්ති සමිතියත් මොනවද කරේ එතකොට? පැහැදිලි ඉස්සෙල්ලා කියන්නේ ඒකට ඉස්සෙල්ලා මම ඇත්තම ජගත් විවරගවරට ඉතා ස්වාධීන කරපු කතා අගය කරනවා. වැදගත්ම දේ මේ ඉන්ධන වලට ප්‍රතිපත්තියක් අවශ්‍ය නැහැ. අතින් මේක අපිට ප්‍රතිපත්තියක් තියෙනවා. බණ්ඩාරනායක මැතිනිය ජනසතු කරේ ආවාට ගියාට නෙමෙයි. මේ ඉන්ධන ගේන්න ඕනේ කොහොමද? මේක ක්‍රියාවලිය මොකද්ද? ඒක අකණ්ඩව දෙන්න ඕනේද? මේවා ඉතාම පැහැදිලි. දඩ්ඩි සේනානායක මැතිතුමා 1967 හදලා 69 විවෘත කරේ කොහොමද බොරතෙල් ගේන්න ඕනේ කොයි ආකාරයකටද කියන්නේ. ලංකා ඉතිහාසයේ බාලතෙල් ගෙනල්ලා බෙදුවේ 2010. මේ ක්‍රමවේද තියෙද්දි අපි නිකන් බැරි එකට අර මොකද්ද ඒකට අර මොනවද මේ පිටකරට බේත් බඳිනවා කියන්නේ ඉතා පැහැදිලිව තිබුණා. ඇනුම් කරන ක්‍රියාවලිය ඉතා විවෘතයි. බොරතෙල් ගන්න ක්‍රියාවලිය ඉතා විවෘතයි. හදිසි මිලදී ගැනීම කිසිසේත් යන්න ඕනේ නැහැ. ඒකට හොඳ දෙයක් කියන්නම් අර තමන්ගේ වැඩේ නොකර අර බල්ලාගේ වැඩේ බූරුව කරන්න යනවා වගේ තමන්ගේ වැඩේ දන්නේ නැති අය. දැන් බලශක්තිය මිත්තුමා ඊයේ කියලා මම රූපවාහිනිය දැක්කා. උසර්ගේ විදුලි බල මණ්ඩලයේ ඉල්ලුම 108කින් වැඩි වෙනවා. ඒකට අවශ්‍ය තොග හැදුවේ නැහැ. ඒක දරස ක්‍රියාමාර්ග නැහැ. දැන් එතුමා එක කරලාද කතා කරන්නේ. මේ විදුලි බල අර්බුදයක් ආවද? විදුලි කැපුවේයි. විදුලි කැපුවේ තෙල් සංස්ථාවින්ද? ඇයි කැපුවේ? ඊයේ අමිත්තුමාම උත්තරේ දෙනවා. අපි කිව්වම නැහැ කිව්වා යාම කියලා. මොකද්ද කිව්වේ? අමිත්තුමා කියනවා මේ හදිසි ඉල්ලුම වලට දෙන්න තෙල් නැහැ. ඒකයි ප්‍රශ්නේ උනේ කියලා. අපි ඕක කිව්වා. බණ්ඩාරනායක මැතිනිය මේක හැදුවේ අකණ්ඩව ප්‍රමිතියෙන් යුක්ත ඉන්ධන පාරිභෝගිකයට ලබා දීම. ඊළඟට දලස්සල පෙරමුණතුව පැහැදිලි කිව්වා පනතකින් තියෙනවා කනිජ තෙල් පනත අනුව විදුලි බල මණ්ඩලයට ඉන්ධන දෙන්න පුළුවන් තෙල් සංස්ථාවට පමණයි. ආරක්ෂිත තොග තියාගන්න ඕනේ තෙල් සංස්ථාව. ඉල්ලනකන් ඉන්න නෙමෙයි තොග තියාගන්න ඕනේ. එහෙනම් තොග නැත්නම් තොග නැති කරේ කවුද? ඇමතිවරයාගේ කාර්යභාරය ඉටු කරාද? ඩොලර් ප්‍රශ්නය ආපම මහ බැංකුව අධිපතිවරයා කියනවා නැව ගෙනල්ලා ඩොලර් හොයන්න දෙන්න එපා. නැව ගේන සැලැස්ම අපිට දෙන්න. ඔක්කොම දොඩම් ගෙඩ බදාගත්තා වගේ ඔක්කොම ගැන දන්නවා. හැබැයි ආණ්ඩුවත් එක්ක ඇතුලේ සම්මුතියකට වැඩ කරේ නැහැ. ආණ්ඩුව කියන්නේ කැබිනට් එකේ තනි ඇමති නෙමෙයිනේ. ආණ්ඩුවත් එක්ක කතා කරන්න ඕනේ. මුදල් ඇමතිත් එක්ක කතා කරලා ගේන්න ඕනේ. අපි බොරතෙල් ගෙනාවේ කොහොමද? අදත් කියන. පස්සේ මේ ඔක්කොම නිලධාරි පිළිගත්තා. මුලින් පච කිව්වා අන්තිමට ආණ්ඩුවත් පච කරලා රටේ ධනතාව පාර දිද්දි. කොන්සියෝ කියන නයිජීරියන් සමාගමට දුන්නේ ඉතිහාසයේ කවදාකවත් තෙල් දුන්නේ නැති සමාගම. අපේ රටේ බොරතෙල් ගෙනල්ලා නැද්ද 1969 ඉඳලා? දීර්ඝ කාලීන ගෙනාවේ. හොඳටම මැද පෙරදිග අර්බුද තියෙද්දි ලෝකයේ වැඩිම ඉන්ධන මිල වැඩි වුණේ 2008. ගෙනාවේ නැද්ද? ඉරාන ඉරාකේ යුද්ධයව අර්බුදාව ඉරානයට සම්බාධකව පිරිපහදු වැහුවද? නැහැ. ඇයි? විෂය අනුබද්ධිතව හරියට වැඩ කරා. හැබැයි ඇමතිවරයා වැඩ කරනවාද කියලා හොයන්න පාලකයෝ හිටියා. ඇමතිවරයාට පිස්සු නටන්න දීලා අහක බලන් හිටියේ නැහැ. ඒකින්ද තමයි අර කූඩාටම රිංගප්පු ඔට්ටුව වගේ දැන් ආණ්ඩුවට ඇවිල්ලා කියනවා කරන්න බැරි නම් කියන්න අපි දෙන්නම් සැලසුම් කියලා. කවුද මේ කියන්නේ? ආණ්ඩුවේ ඉන්න බලශක්තිය ඇමති. එහෙනම් ආණ්ඩුවට තොයිරුම් ගන්න බැරි නම් අපිට පුළුවන්. ඉතා පැහැදිලිව ඉන්ධන ක්‍රමවේද තියෙනවා. අදයි නැත්තා දෙන්න වෙලා තියෙන්නේ. නැත්ත නැතුව ඩීසල් දෙන්නේ. දැන් විදුලි බල මණ්ඩලයේ සංඛ්‍යාල එක්කෙනෙකුව මිලියන 60යි. මේ ප්‍රමාද ගාස්තු. කවුද ගෙව්වේ? මේ සැලසුමක්ද? මේවට සැලසුම් තියෙනවා. ඇමතිවරයෙක් නිලධාරියෙක් කියන පදයට නටනවා නම් නිලධාරිත් එක්ක එකතු වෙලා නැව් සමාගම් වලට නම් වැඩ කරන්නේ මේ තත්ත්වය ඇති වෙනවා. ඒකට තමයි ඇමතිවරු පත් කරේ. මේ තෙල් විදුලි බල මණ්ඩලයෙන් ඩොලර් ඉල්ලනවා.
අද විදුලි බල ඇමතිතුමා කියනවා ඔහුගේ සීලු ක්‍රියාක හරි කියන්නේ හැබැයි යෝ මේ හැම මොහොතකම පෙනී හිටියේ ඇමතික වගකීම විදුලිය කපන්න නෙමෙයි කියන එක. බලශක්ති ඇමති මොකද කරේ? මාස 17ක් ඉන්ධන මිල වැඩි වුණා හැංගිලා හිටියා. මාස 2ක් වැඩි වුණා ඉන්ධන මිල වැඩි කරා. ඊළඟට දෙසැම්බර් 20 ලෝකයේ ඉන්ධන මිල මාස 3ක් අඩු වුණා. තෙල් සංස්ථාවේ පරිභෝජනය අඩු කරන්න ඉන්ධන ඩොලර් ඉතුරු කරගන්නයි කියලා වැඩි කරා. පිරිපහදුව 3 පාරක් දැන් 2 පාරක් වැහුවා. ඇමති ඉන්නේ මිල වැඩි කරන්නයි මිනිස්සුන්ගේ කළුවරේ තියන්නයි පිරිපහදුව හණ්ඩයි. එහෙම ඇමතිවරු ඕනේද? ආණ්ඩුව අසාර්ථකයි කියන්නේ අසාර්ථක නම් ඇමතිව ඉවත් කරලා තීන්දුව ගන්න ඕන. ආණ්ඩුව කියන්නේ තනි ඇමති කෙනෙක් කියලා ජනාධිපතිතුමා හිතනවා ලොකු වැරදීමක්. බලශක්ති ඇමතිතුමා මගේ ඒවට කවුරුත් ඇඟිලි ගහන්න බෑ. හරියට කරා නම් එකගයි. දැනුත් කියනවා අද මහජන උපයෝගිතා කොමිසමේ සභාපති කියනවා ජනතාවට විදුලිය අඩු කරන්නලු. තාම බැරි වෙලා තියෙනවා ආණ්ඩුවේ කිසිම තැනක විදුලි කප්පාදුවක් කරගන්න. වීදි ලාම්පුවක් ජනතාවට සල්ලි නැහැ. අනිත් එක පැහැදිලිව කියනවා මේ විදුලි කප්පාදු ඉදිරියට එනවා. එන්නේ නැති එක කියන්න ඕන කවුද? බලශක්තිය ඇමති. පිරිපහදුව පටන් ගත්තට 4 වෙනිදා ඉඳලා ඉන්ධන නිකුත් වෙන්නේ වැදගත් දේ මෙට්‍රික් ටන් 5000න් පිරිපහදු කරන්න කියලා හෙලි කරන්න. 5000න් නම් 120යි විදුලිය කැපෙන්නේ 3000න් නම් 140ක් විදුලිය කපන්න වෙනවා. මොකද අපේ දහරිතාව අඩුයි. අපිට අනිවාර්යෙන් අවුරුද්දකට අපි නැව් 4ක් ගේනවා දැවිතෙල්. ඒ දැවිතෙල් ටික තමයි විදුලි බල ඇමති ඉන්දියාවෙන් ගන්න. බේරගන්න මෙතුමලා ආවේ. දැන් තෙලුත් නැහැ විදුලියත් නැහැ දෙකම පාලනය කරන්නේ ඉන්දියාව. මේක ඇත්ත කතාවක්. මේ තියෙන ලියුම අපි අවසන් කරන්න. මේ ලියුමට එහා ගම්මන්පිල මෙතුමා අඩියක් තිබ්බේ නැහැ. මේකේ ගුප්තා කියනවා අවුරුදු 35කට හෝ ඊට වැඩිය මේ ගිවිසුම ක්‍රියාත්මක කරන්න. මේ ඉල්ලීමක් කරන්නේ අවුරුදු 35කට ඊට වැඩි. අන්තිමට මොකද කරේ? පහළ අංගණය ගත්තනම් අපිත් එකඟයි. අපි හැමදාම කිව්වා අධිකරණයේ තීන්දුවක් ගන්න. ඒ තීන්දුව අනුව අපි එකඟයි. පහළ අංගණේ ජොයින්ට් වෙන්චර් එකට ගියා නම් අපි බංකරිනුත් කරනවා, තෙලුත් බානවා, අපි ඔපරේෂන් එක කරනවා. දැන් අපිට කැලේ තියෙන ටැංකි ටිකක් දීලා සිංහ කොඩිය ගලවගෙන කොහෙදෝ දුවනවා. ජාතිය තව රවට්ටන්න එපා. ජාතික ඇඳුමැන්ද කියලා සිංහල භාෂාවේ තියෙන උපරිම වචන කිව්වා කියලා ජනතාවට සෙතක් වෙන්නේ නැහැ. ඒකින්ද ජනාධිපතිතුමා අවදි වෙන්න ඕනේ. එතුමාව විශ්වාස කරා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ඒ ජනතා සම්බන්ධයක් උඩ ඉඩහෝ එතුමාට එක්ක එකතු වුණා. එහෙනම් එතුමා දැනගන්න ඕනේ ජනාධිපතිවරයා අසීමිත බලතලක් ගත්තා නම් 3න් 2කට තරම් ජනතාවට මේ විදියට ජාතික සම්පත් විකුණලා ඉන්දියාවට අපේ විදුලියයි අපේ තෙලුයි දීලා ජාතික ආරක්ෂාවයි පාවා දෙන්න එපා. අඩු ගානේ 74 වෙනි නිදාස් උත්සවයේදී කියන්නේ මේ දේශද්‍රෝහී ගිවිසුම අවලංගු කරනවා කියලා. බොහොම ස්තුතියි. අපි කතා බහ කරමින් සිටින්නේ කනිද තෙල් නීතිගත සංස්ථාව වර්තමානයේදී මුහුණ දී තිබෙන අර්බුදය. මේ අර්බුදය රටේ ජනතාවට කොයි විදිහටද බලපාන්නේ? මේක විසඳා ගන්නට ක්‍රමවේදයක් තිබෙනවාද? උත්සාහයක් තිබෙනවාද? ආණ්ඩුව පැත්තෙන් කොයි වගේ තීන්දුව తీරනද ගන්නේ? විපක්ෂ පැත්තෙන් බැලුවොත් මේකට කියන විකල්පය කුමක්ද කියන කාරණේ සම්බන්ධයෙන් සූදානම් වන්නේ දෙවැනි විරාපය ලබා ගන්නට. ප්‍රශ්නයකට විසඳුම් හොයන්න තමයි සූදානම් වෙන්නේ. කතා බහ කරන්නෙත් ඒකටම තමයි. නමුත් විසඳුමක් සොයා ගැනීමේ මූලික අධීර නැත්තම් මූලික යෝජනාවලිය අපිට ඉදිරිපත් කරන්නට පුළුවන්. මේ විසඳුමට යනවද නැද්ද? විසඳුම ක්‍රියාත්මක කරන්නට අවශ්‍ය කරන පියවරයන් ගන්නවද නැද්ද කියන කාරණය අදාළ බලධාරීන්ට බාරයි. ඔවුන්ගේ අවධානයට පමණයි අපි මේ සාකච්ඡාව යොමු කරන්නේ. ඔවුන් අතේ තමයි මේ විසඳුම ක්‍රියාත්මක කරනවද නැත්නම් මේක තෝරා ගන්නවද නැද්ද කියන අයිතිය තිබෙන්නේ. බලය සහ වගකීම තිබෙන්නේ. බන්දුල මහත්මයා දැන් අපි කතා බහ කරමින් සිටිපු කාරණේ අරගෙන බැලුවාම දැන් ත්‍රිකුණාමලයේ තියෙන තෙල් ටැංකි ටිකත් දුන්නා. එතකොට බදු දුන්නා. ඊට පස්සේ පිරිපහදුවත් දැන් නිකන් අර අපේ භාෂාවෙන් කියන්නේ ඕනෑවට එපාට දුවනවා වගේ එකක් පේන්න තියෙනවා. නිකන් වාහන වාරිනවා මේ බල ශක්තියක් සම්බන්ධයෙන් කටයුතු කරනකොට ඒ වගේ තීන්දුව తీරන නැත්නම් ප්‍රතිපත්තියක ඉඳගෙන ක්‍රියාත්මක වෙන්නේ කොයිතරම් හරිද කියන කාරණේ සම්බන්ධයෙන් මම දන්නේ රටේ ජනතාව විදිහට අපිට ලොකු ප්‍රශ්නයක් තිබෙනවා.
ඊළඟට ඒ සම්බන්ධයෙන් වගකිය යුතු අමාත්‍යවරයා රටේ ඉඳගෙන රටේ කැබිනට් මණ්ඩලයේ ඉඳගෙන ඔහු ප්‍රකාශ කරන දේවල් දිහා බැලුවාම සාමූහික වගකීම් පිළිබඳව ප්‍රශ්නයකුත් තියෙනවා. මේ කොහාටද දැන් අතර මේ ප්‍රශ්නේ අරගෙන යන්න හදන්නේ ආණ්ඩුව? ඇත්තටම මේ මම අර කලින් මුලින්දම කියන් ආවේ මේ කනිතෙල් ව්‍යාපාරයට මොකද උනේ කියන ප්‍රශ්නේදී දැන් ඒකත් එක්කනේ දැන් මේ වර්තමානයේ මෙතෙන් ඇවිල්ලා තියෙන්නේ. දැන් ඒක අපි කියන්නේ දැන් මුලින්දම අපි ප්‍රකාශ කරේ තෙල් සංස්ථාව පෞද්ගලීකරණය කිරීම මේකේ තව පොඩි කාරණාවක් තියෙනවා. ඇත්තටම චීන වරාය තෙල් ටැංකි සංකීර්ණය පිළිබඳ ප්‍රශ්නයක් අපිටත් තියෙනවනේ. අපි කියනවා පැහැදිලිවම තියෙනවා. අපි මුලින්දම මේකට සටන් කරා 2003 අවුරුද්දේ මේක අවුරුදු 35කට බජු දෙනවා. ඊට පස්සේ නැවත වතාවක් දැන් අවුරුදු 50කට දීලා දෙනවා. ඒක ඇතුලේ කරුණු කාරණා තියෙනවා. අපි උච්ච සමිති ව්‍යාපාරයේ විදිහට මම හිතන්නේ පාලි සහෝදරයා එතන හිටියේ නෑ. අමුතුමත් එක්ක පවත්වපු සාකච්ඡාවේදී අපි මේ කියන කරුණු ඔක්කොම සියලු දෙනාම ඉදිරිපත් කරා. يعني මේක මෙන්න මේ විදිහට අඩුම තරමින් දැන් අපි දැනගන්න එපා. ඇත්තටම දැන් එදා 2002 3 තිබුණ ආර්ථික තත්ත්වයක් නෙවෙයිනේ අපේ රටේ තියෙන්නේ. ඒක අපි පැහැදිලිව පිළිගන්න එපා. මේ ලෝකයේ කොරෝනා ව්‍යසනයත් එක්ක ඇත්තටම දැවැන්ත විදිහට අපි මේ දියුණු වීම පවතින රටක් විදිහට අපි දැවැන්ත ආර්ථික පසුබෑමකට ලක් වෙලා තියෙනවා. ඉතින් ඒක හමුවේ අපි එදා මුණ දුන්න ආකාරය සහ අද මුණ දුන්න ආකාරය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවානේ. නිසා අපිත් ඒක තේරුම් අරගෙන ජගත් සහෝදරයෙක් කිව්වා වගේ අපි මේක හොඳ විදිහට යොදා ගන්න කළමනාකරණය කරන්න ආයෝජනය කරන්න කියන තැන අපිත් හිටියා. හැබැයි ඒ අපි ඉදිරිපත් කරපු යෝජනා එකක්වත් මෙතන ක්‍රියාත්මක වෙලා නැහැ. සමහරවිට ඒක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. මේ ක්‍රියාත්මක කරලා තියෙන හොඳ විදියද මේක? හොඳ නෑ අපි කියන්නේ නෑ. දැන් අපි අදටත් කියන්නේ මේ විසඳුම හොඳම විසඳුම කියලා කොයිම වෙලාවකවත් ආණ්ඩුව නියෝජනය කරන උත් සමිති විදියට අපි කියන්නේ නැත. ඒක පැහැදිලිවම කියන්න ඕනේ. ඒ වගේම හැබැයි එදා 2017 අර්ජුන රණතුංග අමාත්‍යවරයා ගෙනාවේ මේට වැඩිය හාස්පතින් වෙනස් දෙයක්. ඊට වැඩිය මේ විසඳුම හොඳයි කියන එක අපි කියනවා. හැබැයි මේක හොඳම විසඳුම නෙවෙයි. හොඳම විසඳුම නෙවෙයි. නෑ. ජගත් සහෝදරයා හිටියා එදා. සාකච්ඡාවේ පරේගමන සභාව වුණා. ටැංකි 10ක් වම ඔබතුමාලා 20ක් කිලෝ මතකද? එකඟ වුණා. නෑ පාලි සහෝදරයා අර්ජුන රණතුංග ඇමතිතුමා ගෙනාපු යෝජනාවලිය පිළිබඳව ඔබතුමාටත් හොඳ දැනුමක් තියෙනවනේ. එතුමා ගෙනාවේ අවුරුදු 99කට පාල ටැංකි අංගනය ඉන්දියාවට බජු දෙනවා. ඒකම තමයි මේක තියෙන්නේ. 50න් ඒක ගිවිසුමක ඒක හරි 99 වැඩි කිරීම දෙක 99 වැඩි කිරීම දෙක 99 දෙකක් තමයි එයා යෝජනා කරලා තියෙන්නේ. ඒක හරි. කාලය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. 50 කියන්නේ 50 99 හරි. මේක ඊට බයන් නමුත් ප්‍රශ්නේ තිබුණේ නෑ සහෝදරයා ඉහළ අංගනේ කාලයක් නෑ මේ පාර. ඒකයි දරුණු. සහෝදරයා මෙහෙමනේ තිබුණේ අර්ජුන රණතුංග ඇමතිවරයාගේ තිබ්බේ පහළංගනේට අවුරුදු 9 වැඩි කිරීම දෙක. දෙන්න පුළුවන්. මේ ජොයින්ට් වෙන්චර් එක යන එකට 150 හරිද? 50යි. හැබැයි මේක මම කියන්නේ හොඳම විසඳුම කියලා කොයි වෙලාවෙත් කියන්නේ නැහැ. අපිට 51යි අර පැත්තට 49යි. ඒකේ ගත්තාම අරකට වැඩිය මේක හොඳයි. කාලය අඩු වෙලා තියෙනවා. හැබැයි අමතක කරන්න එපා. ටැංකි 24ක් CPC එකට හම්බෙන්නේ වෙනමම බදු. හැබැයි අරකේ තිබ්බේ එහෙම නෙමෙයි සහෝදරයා. ඒකේ තිබ්බේ ජොයින්ට් වෙන්චර් එකකින් නෑ බොරු කියන්න එපා. 10 20 කරා මෙතුමලා හිටියා. ජොයින්ට් වෙන්චර් එකකින් ඔයා හිටියේ නෑ සාකච්ඡාවට. ඔයා හිටියේ නෑ මෙතුමා හිටියා. ගන්න තිබ්බේ. නෑ මෙතුමා ඔයා හිටියේ නෑ මේ කරලා අවුරුද්දටියක් කරලා දෙන්නම් කිව්වා. ඒකාබද්ධ දෙන්න ඒකාබද්ධ 10ක් දෙන්නම් කියලා. අපි තර්ක කරන්නේ සාපේක්ෂව. මම තර්ක කරන්නේ සාපේක්ෂව මේක හොඳම විසඳුම කියලා මම කියන්නේ නැත. මේක ජාතික අපරාධයක්. සාපේක්ෂව අර්ජුන රණතුංග ඇමතිවරයා එදා ඉදිරිපත් කරපු යෝජනාවට වැඩිය සාධනීය කාරණා මේක තියෙනවා කියන එක මම කියන්නේ. කොහෙද අපි ගිවිසුම දාන්නේ නැතුව කොහොමද කියන්නේ එළියට? ඒක හරි. ඒක හංග. මේක නෙමෙයි කතාව. මේක නෙමෙයි වැදගත් කතාව තියෙන්නේ. හැබැයි අමතක කරන්න එපා 2003 අවුරුද්දේ IOC සමාගම ආවට පස්සේ මෙරට තෙල් ව්‍යාපාරයට තරඟකාරීත්වයක් ගේන්න කියලා ඇවිල්ලා ඇති කරේ මොකද්ද කියලා. දැන් ප්‍රසන්න සහෝදරයටත් මතක ඇති පහුගිය දවස්වල IOC සමාගම රුපියල් 5කින් රුපියල් 4කින් රුපියල් 6කින් අපේ මේ එක්ක ඩීසල් පෙට්‍රල් මිල වැඩි කරනවා. මොකද පාඩු ලබනවා. දැන් වර්තමාන තත්ත්වය ගත්තොත් එහෙම අද ඩීසල් ලීටරයකින් රුපියල් 30ක් පාඩුයි ලෝක වෙළඳපොලේ මිලත් එක්ක. මේ ඉන්ධන මිල තීරණය කරන්නේ පාලි සහෝදරයා දේශපාලනීකරණය කරයි ඒක. ඉන්ධන මිල තීරණය කරන්නේ ලෝක වෙළඳපොලේ තෙල් මිල, ඒ වගේම විදේශ විනිමය අනුපාතය, බදු. ඔන්න ඔය කාරණා තුන තමයි ප්‍රධානම බලපාන්නේ. එතකොට මේ අද ලබන පාඩුවට තව ටික දවසක් යනකොට IOC සමාගම ආයෙත් ලීටරයකින් රුපියල් 4-5ක් වැඩි කරයි. ඒතර මොකද වෙන්නේ? රාජ්‍ය ව්‍යාපාරයක් විදිහට දැන් සිරිමාව බණ්ඩාරනායක මැතිණිය මේක රාජ්‍ය ව්‍යාපාරයක් බවට පත් කරන්න මූලිකම හේතුව තමයි
බහුජාතික සමාගම් මේ රට පාලනය කරනකොට බහුජාතික සමාගම් ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩු වෙනකොට අපේ රටේ ජනතාවට සහනයක් දුන්නේ නැහැ. අන්න ඒක තමයි මේක ප්‍රධානම කාරණාව ජනසතු ව්‍යාපාරය බවට පත් කරන්නේ. හැබැයි අද හරි දැන් වෙලා තියෙන මොකද? IOC සමාගම ව්‍යාපාරයෙන් අයින් වෙනවා. අපි කියන්නේ ඕක මොකක්ද? ව්‍යාපාරයෙන් අයින් වෙලා ඒ 100ට 5 හරි 10 හරි මෙතුමා කියන විදිහට 15 හරි නැවත වතාවක් බෙදන්න වෙන්නේ පෙට්‍රෝලියම් එකට. ඒ නිසා මේ IOC සමාගම පහුගිය කාලේ උතුරු නැගෙනහිර යුද්ධ කරානේ. උතුරු නැගෙනහිර යුද්ධ කරනකොට IOC සමාගමට ශ්‍රී ලංකා කනිත් තෙල් නීතිගත සංස්ථාවෙන් රුපියල් මිලියන 945ක් දුන්නා. රුපියල් මිලියන 645ක්. මොකද ඒ දුන්නේ ඒ ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ටික IOC එකට අයිති වෙලා තිබ්බ බෙදාරීම් කටයුතු කරන්න. හැබැයි අපිට උතුරට තෙල් ටික යවා ගන්න විදියක් නැහැ. අර ටැංකි ටික පාවිච්චි කළා. මං කියන අර මේකේ තියෙන අසාධාරණේ. හැබැයි IOC සමාගමට ලංකා කනිත් තෙල් නීතිගත සංස්ථාවෙන් දෙන්න උනා රුපියල් මිලියන 645ක්. සමීක්ෂාතුර පිළිගන්නවනේ. 645ක් දෙන්න උනා. මම කියන්නේ මේ මොන තරම් අපරාධයක්ද? ඒ විතර මට අපරාධ මගිලේ අඩුන හැබැයි ඒ නිසා මේ වෙනකොට මේ වගේම තමයි අර ප්‍රතිපත්තියක් නැහැ කියලා කොට සිරිමා බණ්ඩාරනායකට ප්‍රතිපත්තියක් තිබ්බා. ඒ නිසා තමයි මේක තිබ්බා කියලා. තිබුණා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට තිබ්බා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට තිබ්බා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට තියෙනවා. හැබැයි UMP එකට ප්‍රතිපත්තියක් නැති නිසා තමයි රාජ්‍ය ව්‍යාපාර 400න් හම්බන්තොට වරාය මම දැක්කදා රංජන් සහෝදරයා හොඳ කතාවක් කිව්වා. රංජන් සහෝදරයාත් එදා අපි දෙන්න ඉඳපු සාකච්ඡාවේ රංජන් සහෝදරයා කිව්වා අද මේ බලශක්ති ක්ෂේත්‍රයේ අර්බුදයට අර අපේ හයි කරලා තිබු සුළං බලයෙන් ක්‍රියාත්මක කරන බලාගාරයට මොකද උනේ? හම්බන්තොට ඉඩමත් එක්ක දුන්නේ ඉඳ එක ගලවන්න උනා. අද අඩුමතරමින් 150 මෙගාවොට් 3-4ක් ඊට වැඩිය යුනිට් 5ක් නවත්තලා ඔබතුමාලා මේ හොඳයි පහක් නවත්තලා ව්‍යාපාර 400 හම්බන්තොට වරායට එනකොට 95ක් මේක දෙන්න බෑ කියලා විකුණා. හරි එතුමා ගල්ලංගුරු බෑයි කියලා ජනාධිපතිතුමා ගල්ලංගුරු බෑයි කිව්වා. හරි සමික් මහත්මයා ඔබතුමාගේ කාකාලය මෙතුමා මේ පැහැදිලි කිරීමක් කරන්න ඕනේ මේ ප්‍රසන්න මේ සිරිමා බණ්ඩාරනායක මැතිනියට මේ ප්‍රතිපත්තියක් තිබුණ නැහැ කියලා අපි කිව්වේ නෑ. අපි කියන්නේ සිරිමා බණ්ඩාරනායක මැතිනිය මේක දුරදිග බලලා ගරු ටීබී ළඟරත්න මැතිතුමා මේක ජනසතු කළා. එතකොට ඩල්ලි සේනානායක මැතිතුමා මේකට පිරිපහදුව එකතු කළා. හරිද? එතකොට ඔහොම විවිධ ආණ්ඩු මේක කරගෙන ආවා. අඩු සහ වැඩි වශයෙන් මෙතුමා කියන කතාව ඇත්ත. එතකොට මෙතන තියෙන ප්‍රශ්නේ මේ බලශක්ති අර්බුදයට මේ හේතු හොයන්න දැන් අපි මේ ප්‍රසන්න මේ රටේ මහ ජනතාව දැනගන්න ඕන මේ ಖನಿಜ තෙල් නීතික සංස්ථාව ඒ සේවකයෝ සහ මේ ಖනිජ තෙල් නීතික සංස්ථාව නඩත්තු වීම පිළිබඳව විශාල කතිකාවක් ගොඩනැගිලා තියෙනවා මේ රටේ. ඒ කියන්නේ මේ පාලකයෝ කියන්න උත්සාහ කරනවා මේ ಖනිජ තෙල් නීතික සංස්ථාව මේ පාඩුයි මේක නිකන් සල්ලි ගිලිනවා වගේ කතාවක්. එතකොට අපි පැහැදිලිව කියන්න ඕනේ මේ ಖනිජ තෙල් නීතික සංස්ථාවේ සේවකයෝවත් මේ ಖනිජ තෙල් නීතික සංස්ථාවේ ඉන්න කිසි එක්කෙනෙක් මේ ಖනිජ තෙල් නීතික සංස්ථාවට අද උදා වෙලා දෙන මේ ඉරණමට මේ හවුල්කාරයෝ නෙමෙයි. අපි මේ ಖනිජ තෙල් ලීටරයකින් මේ රුපියලක් විතර තමයි මේ ಖනිජ තෙල් නීතික සංස්ථාව නඩත්තු කරන්න මේ බිල්ඩින් වල AC දාන්න මිනිසුන්ට පඩි ගෙවන්න ඔක්කොම දෙන්න සභාපතිතුමාලාට පඩි ගෙවන්න සභාපතිතුමාලාට මේ ඉන්ධන දීමනා ගෙවන්න මේ අපි ඔක්කොටම මේ රුපියලක් විතර තමයි මේකෙන් යන්නේ. ඒකට මේක මේ සීමා පනවලා මේ ಖනිජ තෙල් අර්බුදයට විසඳුමක් ලැබෙන්නේ නැහැ. අපි එදා ඉඳලම කිව්වා මේ ಖනිජ තෙල් නීතික සංස්ථාවට තියෙන ප්‍රශ්නයක් තියෙනවා මේ මෙතුමා කියනවා වගේ මේ රටේ ජනතාවට ලාභයට ඉන්ධන දෙනවද වැඩිමිලට ඉන්ධන දෙනවද කියන එක මේ ප්‍රසන්න ඒක ඇවිල්ලා රටේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය. මේ ಖනිජ තෙල් නීතික සංස්ථාව බැඳිලා නැහැ මේ ඇවිල්ලා හිටන් මේ රුපියල් 150ට ගෙනල්ලා 100ට දීලා ඒ ඉතුරු 50 පාඩු විඳ ගන්න. ඒක රාජ්‍ය ප්‍රතිපත්තියක් තියෙනවා නම් රජයේ හිතනවා නම් මේකේ අපි මේක 150ක් ගියාට කවන්නේ අපි මේක මිනිසුන්ට රුපියල් 100ට දෙන්න ඕනි කියලා ಖනිජ තෙල් නීතික සංස්ථාවට පස්සේ කියන්න හොඳ නෑ මේ තමුසෙලා පාඩුයි මේ මොකද්ද මේ කරලා තියෙන්නේ මේ බිලියන ගාණක් පාඩු වෙලා කියලා. මේක ප්‍රසන්න මේ නිකන් අපි මේ ආත ගන්නවා නිකන් ඉතින් සමික සහෝදර ඒක තමයි මම පැහැදිලි කිරීමක් කරනවා. ඔබතුමා පිළිගන්නවද මම ප්‍රශ්න කරන්නේ ඔබතුමා පිළිගන්නවද 2007 වෙනකන් ඔය ව්‍යාපාරේ ඔය විදිහට බැලන්ස් කරගෙන ගියා නම් 2006 වෙනකන් IOC එකට බිලියන 5ක් දෙන්න උනානේ මහා භාණ්ඩාගාරයට.
ඒ වෙලාවේ පාලි සහෝදර අවංකවම කියන්නේ ඒ වෙලාවේ බිලියන 5ක් අවුරුදු දෙකකට දෙන්න වුණා නම් ඉස්සරහට තව අවුරුදු කීයකට IOC සමාගමට දෙන්න වේද කියන්නකෝ. දැන් ඒක නෙමෙයි ධම්මපුර මහත්තයා කරන්නේ අපි සාධාරණ මිල සූත්‍රයක් යෝජනා කරාම තමුන්නාන්සලා ඒ කාලේ මිල සූත්‍රය ක්‍රියාත්මක කරන්නට විරුද්ධයි. දැන් කියනවා මිල සූත්‍රය ක්‍රියාත්මක කරන්න කියලා. අපි කියන්නේ අපි එදත් හිටියා මිල සූත්‍රය ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා. අපි අදත් කියනවා. මිල සූත්‍රය නෙවෙයි. අදත් මිල සූත්‍රය සාධාරණ මිල සූත්‍රය රටේ ක්‍රියාත්මක කළ යුතුයි කියන මතය අපි ඉන්නේ. ඒකට තමයි ගෙවන එක නතර කරේ සමික සහෝදරයා 2006 නේ. ඒක හරි. කියන්නේ ඒක තමයි. ඒ උඩේ IOC එක ආපු හින්දා. IOC එකට මිල සූත්‍රය ක්‍රියාත්මක කරා නම් වර්තමානයේ අද දින තත්තර වඩා පෙට්‍රල් ඩීසල් මිල යනවා මේ මොකද මේ අපි කියන්නේ මේ බලසක්ක මන්ත්‍රයේ ලංකාවේ කියලාත් එක්ක කණිතල් නීතික සංස්ථාව ආයතනයක් හැටියට බංකොලොත් දෙන්නේ මිල සූත්‍රය ක්‍රියාත්මක කරන්න. අපි කියන්නේ මිල සූත්‍රේ යන්න අපි 2019 දෙසැම්බර් ඉඳලා කවුද 2019 දෙසැම්බර් ඉඳලා 2021 මැයි වෙනකන් කීයද මිල සූත්‍රය තිබුණා නම් මේ පෙන්නන්න මෙන්න මේගොල්ලෝ මොකද්ද කරේ සහෝදරයා 2018 මිල සූත්‍රය ක්‍රියාත්මක කළා මොකද රුපියල් බිලියන කීයක් පාඩුනාද නෑ ඒක ඔය පාඩුවක් නෙමෙයි ඔක තේරුම ආණ්ඩුව නොදුන්න සල්ලි කියන්නේ ආණ්ඩුව වගකීම ඉටු කරන්න ඕනේ පාඩු නෑ මිල සූත්‍රය සමික සහෝදරයා කනිය තෙල් නීතික සංස්ථාව ශක්තිමත් කරන්නයි ණයට දීලා නැහැ රටේ මිනිස්සුන්ට අඩුවට තෙල් දෙන්නයි දෙකම කරන්න බෑ. හරිද? දෙකෙන් එකයි. අපි කියන්නේ දෙක තමයි. එකයි. මේ රටේ මහ ජනතාව දැනගන්න දකුණු ආසියාවේ ප්‍රසන්නවද දකුණු ආසියාවේ දෙකෙන් එකයි කරන්න පුළුවන්. දකුණු ආසියාවේ තෙල් බිල බැලුවොත් අපිට වඩා තියෙන උඩ රටවලේ අපිට වඩා පාකිස්තානයේ විතරයි අඩුවෙන් මිල ස්ථායි කරන අරමුණට මොකද උනේ? තමුන්නාන්සලා කොහොමද උත්තරයක්? මුතුපර්තා විනාඩියයි තියෙනවා. මිල ස්ථායි අපි මේ සියලු දේවල් එකඟයි. මේක සහෝදරයා අයිතල් නීතික සංස්ථාව ශක්තිමත් කරන්නයි රටේ ඉන්ධන මිල අඩු කරන්නයි දෙක තුනක් කරන්න බෑ. මේකේ කරන්න ඕනේ මේමයි. මේකේ කරන්න ඕනේ ආණ්ඩුවත් සාධාරණ බදු මුදල් ප්‍රතිපත්තියකට යන්න ඕන. හරිද? ආණ්ඩුව පැහැදිලිව කියන්නේ මේ රටේ මිනිස්සු දැනගන්න ඕනේ ආණ්ඩුව අසාධාරණ බදු ප්‍රතිපත්තියෙන් මිදිලා සාධාරණ බදු ප්‍රතිපත්තියකට ගියේ නැත්තම් මේ වැඩේ කරන්න බෑ. එතකොට කණිතෙල් නීතික සංස්ථාවේ සේවකයෙක් හැටියට අපේ යුතුයකමක් තියෙනවා. අපි මේ වෘත්තීය සමිති නායකයෝ හැටියට අපේ සමාජිකයෝ පොළඹවන්න ඕනේ යම් කිසි ප්‍රමාණයකට මේ ඵලදායීතාවය වර්ධනය කරලා මේක ගෙනියන්න. අපේ යුතුයකමක් ඒක. අපේ වගකීමක්. ඒ වගේම තමයි මේ රටේ පාලකයෝ දැනගන්න ඕනේ මේ කණිතෙල් නීතික සංස්ථාවට මේ තියෙන ඉන්ධන ගෙන්වීම සම්බන්ධයෙන් තියෙන අර්බුද. ඒ කියන්නේ කාලෙන් කාලට මේ එක එක මේ කොහෙවත් නැති මේ හොයාගන්න බැරි සමාගම් එක්ක ගිවිසුම් ගහලා මේවා කරලා බැංකු ගිණුමක්වත් නැති සමාගම් ගෙනල්ලා මේ බොරතෙල් ගෙන්නන්න දීලා මේ අපරාධේ කරන්නේ නැතුව මේ බොරතෙල් ගෙන්නන්න මේ සමාගමකට දීලා නයිජීරියානු සමාගමකට දීලා මාස 6ක් තිස්සේ බොරතෙල් සපයන්න ඒගොල්ලන්ට බැරි වුණා. එතකොට අවසානයේ ප්‍රතිඵලය මොකද්ද? අපිට පිරිපාදුව වහන්න වුණා. හරිද? තමුන්නාන්සලා මේ පිරිපාදුව වහන්න අපි පිරිපාදුව අරනවා කියලා තැන් තැන් වල කියවට වැඩ නැහැ. පිරිපහදුව අරින්න මේ පිරිපහදුව ස්ථිරසාරව හැමදාම පවත්වාගෙන යන්න වැඩ පිළිවෙලක් අවශ්‍යයි. පිරිපහදුව වහනකට අනිවාර්යයෙන් කැමති නැහැ. නමුත් අපි අරින්න කියලා පිකටින් කරනකොට තමුන්නාන්සලා ඒකට කැමති. ක්‍රූඩ් ඔයිල් එක ගෙනද දවසක් මොකටද පිකටින් කරන්නේ? ක්‍රූඩ් ඔයිල් එක අපි කියන්නේ කොහොමද එන්නේ? මේමයි එක ක්‍රූඩ් ඔයිල් එක හරිද? ඊළඟේ ආවේ නැත්තම් අපි කියන්නේ අකණ්ඩ නියෝජනයකට සාතික කරන්න ආණ්ඩුව නියෝජනයක උත්තර දීලා මම ඕන දරක කියන පිරිපාදුව පිළිසින්න අපි මේම එකක් ගෙනල්ලා අද කියන ඕගොල්ලෝ ඕකට යන්න එපා. ආණ්ඩුව පෙරලන්න ඕන. ඔයාලා ඉතිහාසෙවත් ආණ්ඩුව තිබුණ කාලේ අඩුතරම එළියට ඇවිල්ලා තියෙනවද? මේක අපිට හෙට ගන්න උමනා. එළියට ඇවිල්ලා තියෙනවද කියන්නකෝ ආණ්ඩුව තියෙන කාලේ? ප්‍රසන්න සහෝදරයා සපුගස්කන්ධ පිරිපාදුව කියන්නේ අපේ රටේ තෙල් පිරිපාදු කරන දේ එකම මධ්‍යස්ථානේ. ඒතර මේ සපුගස්කන්ධ පිරිපහදුව අර සයිවර කඩයක් වහනවා වගේ අද වහලා හෙට ඇරලා ඒ වැඩේට රජයේ වෘත්ති සම්බන්ධ වෘත්ති සමිතියක් විදිහට අපි ඒ වැඩේට කැමති නැහැ.
නමුත් ඔයගොල්ලෝ මාරාන්තික උපවාස නැහැ. අනුමත කරන්නෙත් නැහැ. උපවාස කරේ නෑ මේ- කවදාවත්. ඇයි ඔයගොල්ලෝ දැන්- තෙල් සංස්ථා කොළොන්න දැන්- පුදුම දැන්- උපවාසනේ දැන්- කරනවා. දැන්- මේගොල්ලෝ ඒ ස්ට්‍රයික් මේ දැන් එදා හිටපු දැන් නෑනේ. කරනවා. දැන් දීලා. මේ අන්න බොහොම හොඳයි. පාලිසාදරය. දැන් දීලා. දැන් තෙල් දෙන එක නවත්තන්න IOC එකට. ගමනාලට අපි කරනවා. පාලිසාදරය. මේ අනේ මගේ කාලේ මේ මෙතුමන්ලා දැන් අද ඉන්න ස්ථාවරේ එදා හිටියන හරිද අපි හොරි ගඩියෝ වෙන්නෙත් ඔව්. නැහැ මෙතුමන්ලා ගුටි ගන්නෙත් නැහැ පාරේ බුදියන්න ඕනෙත් නැහැ ඔව්. නඩුත් නැහැ ඔව්. ඔබතුමා කාලේ දැන් නඩුත් නැහැ දැන් ප්‍රධාන සහෝදරයා ඔබතුමාලා දන්නවා කවුරුත් මේ වෙනකොට විදුලි අර්බුදයක් තියෙනවා අපේ රටේ. අපේ අර්බුදය ඇති කරේ බලශක්ති. අපේ රටේ සාමාන්‍ය ජනවාරි සිට අප්‍රේල් දක්වා මේ රටේ පායන කාලේ. හරියට. එතකොට ජලාශවල තියෙන ජල ධාරිතාව අඩු වෙලා 120ක් 25ක් මට්ටමට ජල විදුලිය සැපීම අඩු වෙනවා. එතකොට ඉතිහාසය හැමදාම කරේ විදුලි මණ්ඩලය ලංකා කඩිත නීති සංස්ථාවෙන් තමන්ට අවශ්‍ය ඉන්ධන අරගෙන ඩීසල් නැප්ත සහ කළු තෙල් අරගෙන රටේ ජනතාවට අඛණ්ඩව විදුලිය දුන්නා. නමුත් මේ වෙනකොට කඩිතෙල් සංස්ථාවෙන් විදුලි මණ්ඩලයට දැවිතෙල් දීම අර්බුදයක් බවට පත් වෙලා තියෙනවා. මේ අර්බුදයට එක හේතුවක් තමයි සපුගස්කන්ධ පිරිපහදුව වැසීම. ඒතර මේ සපුගස්කන්ධ පිරිපහදුවෙන් වැසීම නිසා එකපාරක් සපුගස්කන්ධ පිරිපහදුව ඇහුවා නොවැම්බර් 15 වහලා දෙසැම්බර් 7 ඇරියා. ඒ කාලය තුල අපි ගිහිල්ලා සපුගස්කන්ධ පිරිපහදුව ඉස්සරහා ආණ්ඩුවට බල කරා පිරිපහදුව අරපියව් තෙල් අඛණ්ඩව සැපුමක් ලබා දී ඔයගොල්ලෝ අපි පිකරින් කරා අපි කෑ ගැහුවා අපි සියලු වෘත්ති සමිති එකතු වෙලා ඊට පස්සේ ආයේ දෙසැම්බර් 30 වහලා ඊයේ තමයි ආපහු පිරිපහදුව ඇරියේ මාසයක් වහලා තිබුණා. මෙන්න මේ දේ කරපු නිසා විදුලි බල මණ්ඩලයට අවශ්‍ය ඩීසල් ටිකයි නැප්ත ටිකයි කළු තෙල් ටිකයි දී ගන්න බැරි වුණා. ඒ නිසා තමයි විදුලි බල මණ්ඩලයට අවශ්‍ය ප්‍රමාණයට සැපයුම දී ගන්න බැරි වුණේ එක හේතුවක් විදිහට මම දකිනවා. මම මේ සාධාරණ කියන්නේ මොකද අපේ ආයතන උනත් අපිට ඒ සැපයුම දෙන්න බැරි වුණා. මොකද මෙච්චර කල් තෙල් සංස්ථාවනේ විදුලි බල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන ටික දුන්නේ. ඩීසල් රටින් ගෙනාට දුන්නා. පණතින් බෙදිලා. නැප්ත සහ කළු තෙල් දී ගන්න බැරි වුණා. මොකද විදුලි බල මණ්ඩලයට ඩීසල් වලින් විදුලි ඒකයි නිෂ්පාදනය කරන රුපියල් 30 කට අධික පිරිවැයක් දරනවා. මොකද විදුලි බල මණ්ඩලය කියන්නේ අපේ සහෝදර ආයතනයක්. ඒ ආයතනයේ වෘත්තීය සමිති කරන වෘත්තීය සමිති අපි සහෝදර වෘත්තීය සමිති නායකයෝ ඒ ආයතනයේ ඉන්න සේවකයෝ අපි සහෝදර සේවකයෝ අපේ පඩි වැඩි වෙන්න එකට මොකද මීට කලින් ඉතිහාසයේ තිබුණේ අපේ ආයතන දෙක මේ අමාත්‍යාංශ යටතේ මම ඇත්තටම අද මේ යෝජනාව කරනවා මේ විදුලි බල සහ බලශක්ති කියන අමාත්‍යාංශ දෙක කවදා හරි එකයි මිදිවරගේ යටතේ යන්න. හැබැයි මේ ඉන්න බලශක්තිය අපිට දාන්න බෑ වාහන එක වහනවා. බිලක් වැඩි කරනවා. ලයිටුත් කපනවා. මොකද වහන් දීතර යාට වැඩි කරන්නේ. එයා කියන්නේ 8ක් කපන්න මොකද ඒක එයා කියන වහන්ඩයි වැඩි කරන්නේ. මොකද එක් කැමතිවරයෙක් යටතේ මේ විදුලි බල සහ බලශක්ති කියන විෂය ගියොත් රණ්ඩු වෙන්නේ නැතුව කම්මා දෙන්නේ නැතුව තර්ක විතර්ක කරන්නේ නැතුව එකම ආණ්ඩුවේ මේ ආයතන ගෙනියන්න පුළුවන්. දැන් අද වෙනකොට අපේ සපුගස්කන්ධ පිරිපහදුවට මෙට්‍රික් ටොන් 90000ක නමක් ඇවිල්ලා තියෙනවා. ඒකේ ධාරිතා කටයුතු පටන් ගන්න තියෙනවා. සන්තෝෂයි. කටයුතු නෑ ඒක විදියට. සම්පූර්ණ දවසට කීයද මෙට්‍රික් ටොන් පාවිච්චි වෙන්නේ? එතකොට අද වෙනකොට ඒකයි සන්තෝෂ වෙන්නේ. ඒක කියන්නේ අද වෙනකොට ලෝපුට් දුවන්නේ. ලෝපුට් විදුලිය කැපෙන එක ස්ථිරයි. අඩු ධාරිතාවෙන් දුවන්නේ මොකද දවසට මෙට්‍රික් ටොන් 3500 ලෝපුට් දුවන්නේ හේතුවක් තියෙනවානේ. ඔය හේතුවක් තියෙනවා ඊළඟ නෑ වෙන්න බෑ. එල්ල අපි ඔක්කොම දන්නවා පිළිගන්න. මේ හැබැයි අපිට පිරිපාදුව වහන්න නැතුව දුවන්න ඕනේ. මගේ කාලේ මොකද තවත් අගාධ මොකද අඩු ලෝපුට් දුවන්නේ එතකොට අද මෙට්‍රික් ටොන් 3500ක විතර වගේ තමයි සාමාන්‍යයෙන් නිෂ්පාදනය වෙන්නේ. වාර්තා මිනිත්තුවක් දෙන්න. සාමාන්‍යයෙන් මෙට්‍රික් ටොන් හරියට මේක සම්පූර්ණ ධාරිතාව 5300ක විතර වගේ දුවනවා. හැබැයි අපිට තියෙන ගැටලුව අපි ඉල්ලා සිටින්නේ විදුලි බල අමාත්‍යතුමාගෙන් මේ පිරිපහදුව වහන්න නැතුව අකණ්ඩව දුවන විදිහට කටයුතු කරන්න. මොකද මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ පිරිපහදුවක් කියන රටේ තියෙන එකම පිරිපහදුව මේක සයිවර් කඩයක් වගේ අද වහන්න හෙට වහන්න නැහැ. මට මෙහෙම ගැටලුවක් තියෙනවා. දැන් මේක ඩොලර් ප්‍රශ්නේ නැතුව වහනවා නම් එහෙමනම් නිමිතෙල් ගේන්න ඩොලර් නැති වෙන්න එපාය. එතකොට කොහොම හරි නිමිතෙල් ඩොලර් දීලා ගේනවා නම් ඇයි මේ පිරිපහදුව වහන්න බොරතෙල් ගෙන්නන්න බැරි? මොකද බොරතෙල් ගෙනාවොත් නිමිතෙල් ගෙනවට වඩා අසීමිත ලාභයක් කන්තෙල් සංස්ථාව දා රජයට තියෙනවා. ඉතින් මට ප්‍රශ්නයක් තියෙනවා නිමිතෙල් ගේන්න LC ඕපන් කරන්න පුළුවන් බොරතෙල් ගේන්න LC ඕපන් කරන්න බෑ. මාසයක් වඩා මාසයක් අරිනවා. ඉතින් මේක රටක් විදියට සහ ආයතන විදියට බරපතල
අපරාධයක්. කාලය අවසන්. ආයතනයක් විදිහට මොකද මේ පිළිපාදුව වැහුවොත් ඒක ස්ටාර්ට් එක ගන්න හරි අමාරුයි. ඔය කැටලිස් වගේ වටිනා උපකරණ දි รา පත් වෙනවා මලකට කනවා හරි අපරාධයක්. ඒ නිසා මේ පාර මොකද අපි ඉංජිනේරු මහතුරුත් කතා කරනවා අපි ඒ අය කියන්නේ මේක මේ වහන්න නැතුව අකණ්ඩව ධාවනය කරන්න හදනවා හොඳයි කියන එක. හොඳයි බොස්. අපි ආනන්ද පාද මහත්මයා ඔබතුමාන්ට විනාඩි 7ක් දෙනවා. ඔබතුමාගේ අවසාන විනාඩි දෙකත් මේකට එකතු කරලා දෙන්නම් කතා කරලා. ඉතින් මේක දැන් මේ කියපු කරුණ වල එක පැහැදිලිවක් ඉන්ධන අර්බුදයක් ඇති කරා. ඩොලර් අර්බුදයක් තියෙනවා. ඩොලර් අර්බුදය ඇති කරේ කවුද? 2005 ඉඳලා 15 වෙනකන් අපිට පිරිපහදුවක් හැදුවාද? 2001 දී ගෙනාව ග්ලොබල් එනර්ජි කියලා ඩොලර් මිලියන 875යි බූට් ප්‍රොජෙක්ට් එකක්. අවුරුදු 20කදී ඩොලර් එකක් දීලා තෙල් සංස්ථාවට අයිති වෙනවා. පිරිපහදුව 125කින් තියෙන එක වර්ධනය කරනවා. ඩොලර් ඒක කරන්න දුන්නේ නැහැ. එතකොට කිව්වා මොකද ඕල් රූට් එකක් ගෙනාවේ ග්ලොබල් එනර්ජි සමාගම ගෙනාපුවා මොකද තෙල් සංස්ථාවම හදන්න ඕන කියලා. හැදුවද? 2010 මුල් ගාලා තිබ්බා ඩොලර් මිලියන 425යි අපිට ගෙවන්න තිබුණේ යොදවන්න තිබුණේ. ඒක යොදවපු නැති ඉන්න ඊළඟට ආවා ඉරාන සම්බාධක. මුකුත් කරන්න බැරි වුණා. ලක්ෂ 34ක් විතර උත්සවයට ගියා. උත්සාහය ගත බංගුලට. එදායින් පස්සේ අපි හැදුවද? කොළඹ ජැටියේ ජැටි ටික දෙනවා චීනෙටයි හම්බන්තොට හැදුවා වරාහේ. ගුවන්තොටුපළක් හැදුවා. 2007 අධිකරණයේ තීන්දුවක් දුන්නා. ඒ අධිකරණ තීන්දුවේදී ඕටත් එකයි රක්ෂණ සංස්ථාවේ පිහිටෙව්වා දුන්නේ නැහැ තෙල් සංස්ථාවට. 2005 දී ආණ්ඩුව ගත්තා චීන වරායේ ගිවිසුමක් අත්සන් කරලා තිබුණා මෙතුමලා නඩු කරන්නෙක් ගියා. ඒක ඉන්දියාවෙන් එලව ගත්තේ නැහැ. නියපොත්තේ තියනට ගහටම ගෙනාවා. නිකන් දීලා තිබ්බා. නෑ නිකන් නෙමෙයිනේ දෙන්නේ. මේ ගිවිසුම తీරවන්නේ නිකන් නෙමෙයිනේ දුන්නේ. ගිවිසුමක් අත්සන් කරලා නැහැ. මේ පැහැදිලිව ඔබතුමා දන්නවනේ මම සිංහලට ට්‍රාන්ස්ලේට් කරා. ඉතා පැහැදිලි. ඒක කියනවා මොකද අඩු ගානේ 2020 නොවැම්බර් මාසේ බලශක්තිය මිත්‍ර ලියුමක් ලියනවා. ඕගොල්ලෝ අපි දන්නේ නැතුව නැමෙති එලි කරේ නෑ. ගුප්ත ලියනවා. මේක අවුරුදු 35කට ඊට වැඩි හෝ දෙන්න. මේක විසඳලා දෙන්න. 2017 පාලිත සහෝදරයයි නම් 17 නෙමෙයි 21. නෑ 2017 ආයෙ එතකොට දැන් අවුරුදු 99කට අර්ජුන අනතුමාට දෙන්නේ කී කිව්සුමක් නැත්තම්. ඒක තමයි ගිවිසුමක් ගහන්න ගිය එක තමයි නැත්තේ මේ තියෙන්නේ. එතකොට කියන්න තිබ්බනේ ගිවිසුමක් නෑ. හරි ඒගොල්ලෝ දෙන්නට ගියේ. ඔයා කියන තේරුමක් නෑ. මේ තියෙන ජනාධිපති ලියුම හැබැයි 2017 දෙන්න එපා මේ තියෙන ජනාධිපතිවරයා ලියනවා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. ඉන්න එදා ගිවිසුමක් නෑ. නෑ මම කියන්නේ ගිවිසුමක් තියෙනවා කියලා ගිවිසුමක් තියෙනවා. නෑ ඕගොල්ලෝ ඔයාට තේරෙන්නේ නෑ මේ ලියුම හරියට කියනවා. අපි කියනවා. නෑ ඔයා කියන එක හරි. ගිවිසුමක් නෑ කියලා කියන්න බෑ වාට. නෑ ඔයා කොයිද කියන්නේ? එතනත් කියන්නේ ගිවිසුම. මේ තියෙන ජනාධිපතිතුමා කවුද? මෛත්‍රීපාල සිරිසේන මේ තියෙන අග්‍රාමාත්‍ය කාර්යාලය. ඒ ගිවිසුමක් තිබ්බ නැත්තම් 2017 ඇයිද ඊයේ ඉතින් ඔය ඔයාට තේරෙන්නේ ඒ ගිවිසුම නෙමෙයි අවබෝධතා ගිවිසුම නිත්‍ය ගිවිසුමකට පරිවර්තනය කළ යුතුයි. ඒකින්ද තමයි ඇටෝනි ජෙනරාල්ට ලියන්නේ කවුද? ඒකද 2017 ඒ 2017 කරන්නේ ඒකද? ඊට මොකද නිත්‍ය ගිවිසුමක් කරන්නද ගියේ 2017 2016 තමයි ගිවිසුමක් අත්සන් කරන්න ගියේ. ඕගොල්ලෝ විරුද්ධ ගියේ ඒකනේ. ඒකට විරුද්ධව උගේ ඕගොල්ලෝ හරිනේ. ඒක විරුද්ධව හරිනේ. ඉතින් හරි දැන් ඒකට ඔයා කියන්නේ දැන් ඒ ගිවිසුමක් තිබ්බ නැති එක නිත්‍යානුකූල කරන්න කියපේකට ඔයා කැමති? ඔයාට තේරෙන්නේ ඒකට කියවල අපි කිව්වේ නෑ ඕගොල්ලෝ අධිකරණයට ගියා අපි කිව්වේ අපි එක්ක සාකච්ඡා අපි එකම නෑ. ඔයා කැමති මෙතුමා හිටියා. ඉතින් ඔයා කැමති නිසානේ 12ක එක ඇතුළට වැඩ කරන්න ගියා අපි ස්ට්‍රයික් කරනකොට. ඕගොල්ලෝ කෙරුවේ බිල්ල මැව්වා. ඕගොල්ලෝ හරි. ඕගොල්ලන්ගේ සටන හරිනේ. දැන් දුන්නා. හැබැයි එදා පාලිත සහෝදරයා ඉතින් පොඩි වැඩක් කරලා නෑ පොඩි වැඩක් නෙමෙයි. අපි අපේ වෘත්තීය සමිතියේ සටන් කරන්නේ අපි 12 දෙනා වැඩ කරා අනිත් අය සටනේ ඉන්නේ. ඒ ආයතනයේ UMP ආණ්ඩුවක්ද ශ්‍රී ලංකාවටද කියලා අපේ අයිතිවාසිකම් යනවා ඒක පාවල වෙන්න ඔයාලා එක දවසක් ආණ්ඩු දින කාලේ එක දවසක් පිකටින් මේකයි මේ රටේ එක දෙයක් දැනගන්න මේ ආණ්ඩුව ආවේ අවුරුදු 15ක දෙයක් නිර්මාණය කරන්න අද ඉන්න අර්බුදයක් නැහැ ඉන්න අර්බුදයක් ඇති කරලා තියෙනවා විදුලි අර්බුදයක් නැහැ විදුලි කපන්නේ කවුද විදුලිය කපන්නේ බලශක්තිය දීලා නැහැ මහජන උපයෝගතා කොමිසමේ සභාපතිට අයිතියක් නැහැ පාරිභෝගිකය ගැන කතා කරන්න සල්ලි ගෙවන එක ගැන රාජ්‍ය ආයතන වලට නියෝජන ඇරියා එක ස්ට්‍රීට් ලයිට් එකක් කපන්න පුළුවන් වුණාද බලශක්තිය අමාත්‍යාංශයේ එක AC එකක් ඕෆ් කරලාද විදුලි මණ්ඩලයේ එක ලයිට් ෆෑන් එකක් ඕෆ් කරලාද මෙව රාජ්‍ය ආයතන වල අඩු කරන්න බෑ අඩු කරලා නැහැ මේ තියෙන ඉන්ධන මිල වැඩි කරපු විදිය ජූනි 10 සභාපති සුමිත් විජේසිංහ කියන්නේ
ඩොලර් 78ට කීයද වැඩි රුපියල් 100යි වෙන්නේ සියලු ගණන් එක්ක. මේක ගෙනාවේ එක මේ තියෙන්නේ සූත්‍රේ. මේ සූත්‍රය බොරු කියන මං ගහුවද කලර් එකේම ගත්තේ කොහෙන්ද ගත්තේ කියලා හොයන්න පුළුවන්. මේකයි සූත්‍රේ මීට වැඩි සූත්‍රයක් නැහැ. දැනුත් ගේන මේ ෆ්ලැට් රේට් එකේ ඉඳලා ඔක්කොම තියෙනවා. මේ සූත්‍රයට ආණ්ඩුව බදු ගන්නකොට ඒ බදු ගන්න වැඩියෙන් ගන්නකොට ආයතනයේ තියෙන පාඩුව පිරවන්න ඕනේ. ඒකින්ද තමයි සීලු රජය. මහින්ද මත සීලු රජයන් තෙල් සංස්ථාවට ඉන්ධන ගේන්න බැරි වෙනකොට ඒ රජය ගෙන්නලා දුන්නා. පාලි සහෝදර විදුලි බල මණ්ඩලයට ගේන්න බැරි වුණා විදුලි බල මණ්ඩලයට ණය ටික ගෙව්වා. බදු ගත්තේ කොයි කාලෙද කියලා පාලි සහෝදර කියන්නකෝ. මොකද? වැඩියෙන්ම බදු ගත්තේ කොයි කාලෙද? ඒ බදු අරන් දුන්න සහන මේ තියෙන්නේ. මේගොල්ලෝ මුකුත් නැහැ. මෙන්න කිරිපිටි අඩු කරා, තෙල් අඩු කරා, ගෑස් අඩු කරා. රුපියල් 2000 දුන්නා 10000 දුන්නා. වැටුප් වැඩි ලංකා ඉතිහාසයේ 48න් පස්සේ වැටුප් වැඩි කරා. ලංකා ඉතිහාසයේ 48න් පස්සේ ආණ්ඩුවක් කරා. ආණ්ඩුව බාර දෙනකොට බාණ්ඩ මිල අඩු. අද මොකද නමුසලස කරේ? කරපු සන්නද්ධ අද මේ ආණ්ඩුව මේ කියන්නේ මේකට උත්තර කියන්නේ මේ කවුද කියන්නේ BBC. ලෝකයේ ගෑස් මිලට වැඩි ලංකාවේ ගෑස් මිල වැඩි. 185කින් වැඩි. මේව අපි කිව්වොත් පචනේ මේ ජීවනාංකයේ 120ට නැගිලා කොළඹ ඒ කියන්නේ දර්ශකයේ ගන්නේ. එතකොට මොනවද දීලා ජනතාවට? ඇමතිවරයා ඊයේ නිකන් සෙල්ලමක් කර ජොලියක් එයාට ඉන්දියාවෙන් තෙල් ගේනකොට මම ගබඩාත් නොමිලේ දෙනවා ට්‍රාන්ස්පෝර්ට් එකත් නොමිලේ කියනවා. මේවා විහිළුද? අම්බෙත්තුවනේ මේ ජාතික දේපල අපි හොරිකඩේ කිව්වා හරි. තමුන්නාන්සලා බලය ගත්තේ මේගොල්ලෝ මැරුණේ පාරේ බුදියාවේ එක එක්ක වෙඩි කණ්ඩ ඇරියේ මෙවුවා බේරගන්න. අද මේගොල්ලෝ නිහඬයි ඇමතිතුමාට චූන් ජනතාවේ කරුවලේ ජනතාවගේ මිල කීයද? අද ජීවත් වෙන්න බැරි තැනක් 74 වෙනි නිදහස එන්නේ 1935 දිනාගත්තු වැඩ වර්ජන කිරීම අයිතිය ව්‍යවස්ථාවට දාන්න යනවා. මේ නිකන් ඉන්න ඇමති කරන්නේ නෙමෙයි අධිකරණ ඇමති කියන්නේ. ඔබතුමාලා මේක පාරේ නිදියන්න. එතකොට වෛද්‍යවරුන්ට මොකද්ද මේ ගේන්නේ? ඒ කියන්නේ බාල බේජ්ජන විරුද්ධයි කියලා ගේ අස්තින්ලා හරියන්නේ නැහැ. අපේ කාලේ වගේ පිණු පාරනේ ඉන්නේ. අපේ කාලේ වගේ ඉන්නේ. මේ තත්ත්වය මෙහෙම යන්න බෑ. මෙතන අර්බුදයක් නැහැ. අපි තාම කියනවා මේ රට ඇත්ත දැනගන්න. යුගදනිවට 1300ක් ඕනේ. මෙට්‍රික් ටන් කිව්වනම් තනතුරෙන් අයින් කරා 600ක් සපුගස් කන්දර දෙන්න ඕනේ 600 බාජ් එකටයි කැලිටි ඉස්සර මෙට්‍රික් ටන් 1500ක් දෙන්න ඕනේ පුද්ගලික බලාගාර වලටත් දෙන්න වෙනවා 1000ක් අමතිවරයා කියන්නේ දැන් කිව්වා ලෝපුට් අඩු ධාරිතාවෙන් පිරිපහදුව දුවන්නේ එන්නේ නැද්ද විදුලි කැපිල්ලක් ජලාශවල මට්ටම දැන් 127යි ඒ කියන්නේ නිෂ්පාදනය 124යි එහෙනම් ඔබ ලෑස්ති වෙන්න ඊටිපන්දොනුයි කුප්පි ලාම්පුනුයි හුළු අතුයි තියාගන්න ඇමති බලශක්ති කවුද මහජන ඔබට කිව්වට හරියන්නේ නැහැ ගාමින් ලොග්ගා මිත්‍රාද ඔක්කොටම හරි නෑ අපි එකඟ නෑ හැබැයි ඔහු ඇමති වශයෙන් ඔහුගේ භූමිකාව කපන්න නෙමෙයි කියනවා හැබැයි ඒ වගේම ඇමතුමා ගිනි ගණන් වලට හදිසි මිලදී ගණන් ගන්නත් ඔබට අයිති නෑ ඒක මතක තියන්න මේක ගෙවන්න වෙන්නේ විදුලි බිලෙන් ඇයි මහජන උපයෝග කොමිසම කියනවා අවුරුදු 7ක් මිල වැඩි කරලා නැහැ ඒකක ඒක අපි වැඩි කරන්න අවසරය දුන්නා කියලා. ඒ කොමිසමට පුළුවන් වුණාද මේ ආණ්ඩුව ඇවිල්ලා? ඔබතුමායි කාලේ. එක විදුලි බලක් සූර්ය බලයක් ගේන්න ගල්ලංගුරුත් වහනවා නම් තාපනම් තියෙන්නේ. තාපෙට ඉන්ධන ටික ගේන්න ඇමෙතුමා. බලාගාරයක් ඇමතිතුමා වැඩක් නැහැ. කියන්නකෝ. ඇමතිතුමා අපිට වැඩක් නැහැ. බලාගාරයක් මොකද්ද? 2014න් පස්සේ බලාගාරයක් හදුවද? දැන් හදුවත් වැඩක් නැහැ නේ. ගොඩාවි මෙතුමක් වනේ. මේ ගල්ලඟුරු බැහැයි කියලා. අද ඔය මොනවද මේ කියන්නේ? දැන් කියන්නේ ඉතින් ඉතින් දැන්නේ කියන්නේ. ඒක හදුවන වතුරේ. ඒ කාලේ හදන්න ජනාධිපතිතුමනි මේ රටේ පරිසර හානියට වෙන්නේ 112යි. ඒකින්ද මේ නීති ගේන්න ඕනේ මිනිස්සු බලවත් කරලා මිනිස්සුන්ට එදා වේල යන්න බෑ. එදා වේලට උවසුත් මග නවතින්න යන්නේ බලශක්තිය ඇමති කීපු විදියට අපි කීපු මේ සංඛ්‍යා ලේඛන අනුව දැවිතේ ටිකයි ඩීසලුයි දෙන්න බැරි නම් ප්‍රවාහනය නවතිනවා විදුලි බලයට දෙන්න ගොත් හැබැයි ඒ වෙනුවට අයිఓසින් තෙල් අරන් රට උගස් තියන්න එපා. බලශක්තිය ඇමතිට වගකීමක් තියෙනවා ජනවාරි 6 රෑ හොරෙන් අස්තම් කරලා 7 වෙනිදා එළියට ගියා මොකද්ද? මම අලුත් වගන්තියක් දැම්මා. රටට ඉන්න ඕනේ වුණොත් ඕනේ මොහොතක අයිఓසියෙන් ගන්නවා කියලා.
අරන් දෙන්න. දැන් හැංගිලා මේ රට එක්ක සෙල්ලම් කරන්න එපා. ඔයාගේ කෙලිබඩු නෙමේ ජනතාව. හරි. ඒක මතක තියාගන්න. ජනතාව ඡන්දෙ දුන්නේ හෙන ඉල්ලලා හරියන්නේ නැහැ. හොඳ හෝටලයකින් ඔබතුමාට සලකයි ජනතාව. ඒකට කල්පනාවෙන් ඉන්න. අපි පැහැදිලිව කියනවා. බොහොම ස්තුතියි. ජගත් මහත්මයා ඔබතුමාගේ විනාඩි දෙක අවසාන විනාඩි දෙක අපිට කාලය පිළිබඳව ගැටලුවක් තිබෙනවා. ඒ නිසා කාලේ හරියටම ඔබතුමා කල්පනා කරන්න එක. දැන් ප්‍රසන්නම අපි කිව්වාගේ අපි ඇත්තටම කියනවා මේ IOC ඉන්දියන් IOC සමාගමත් එක්ක චීන වරායේ ටැංකි සම්බන්ධව කිසිමට ශ්‍රී ලංකා නිදහස් සංගමයේ විදියට 100% අපි එකඟ නැහැ. අපි නැවත වාරයක් ඉල්ලා සිටින්නේ මේ ටැංකි 24ක් CPC ආයතන ලබා ගත්තා. හැබැයි ටැංකි 24 අලුත් දෙයක් කරන්න සල්ලි නැහැ. අපි ඒ නිසා තමයි කිව්වේ මේක මේ තීව්‍රමල්ලි තෙල් ටැංකි සම්බන්ධව කිසිම තක්සේරුවක් කරේ නැහැ. ඔබතුමාලා දන්නවනේ ගමේ ගියක් අපි කුලියට දෙන්න ගියත් ඒකේ ඉඩමක් දෙන්න ගියත් අපි ඒක තක්සේරු කළා වටිනාකම් බලන්නේ දෙන්නේ. නමුත් මෙච්චර වටිනා මේ ලංකාවේ තියෙන තීව්‍රමල්ලි දිස්ත්‍රික්කයේ තියෙන ඉතාම වටිනා භූමියක් අක්කර 844 භූමිය සහ ඒ ටැංකි කිසිම දෙයක් ඇස්තමිතු ගත කරේ නැහැ. මම දන්නේ මේක මොන පදනමකින් මේ කිවිසුම් අත්සන් කරනවා කියලා මේ වගේ කිවිසුම් ලෝකේ කොහේවත් තියෙනවද කියලා මම දන්න අපි නම් දන්නේ නැහැ ඇත්තටම. යුස්මත් ඒ වගේ තමයි. ඒ නිසා තමයි අපි කියන්නේ මෙතෙක් කලක් 2003 අත්සන් කරලා තිබුණ නැති කිවිසුම මේ පාර තමයි හරියට නීත්‍යානුකූල කළා පිළිවෙල කළා ඉන්දියන් IOC සමාගමට පන්දේසික තියලා දුන්නේ. හැබැයි ඒ නීතිය කිවිසුම පන්දේසික තියලා දුන්නත් අපේ රටට කිසිම ආකාරයක ආර්ථික වාසියක් ලැබුණේ නැහැ. මම අහනවා මේ කිවිසුම අත්සන් කර අයගෙන් ඉන්දියන් IOC සමාගමේට දීපු තෙල් ටැංකි 14 කාලේ 2038 අපිට ඉවර වෙන්න තියෙද්දි ඒක තව අවුරුදු 50කට දික් කරා. ඊළඟට ටින්කෝ පෙට්‍රෝලියම් කියලා සමාගමක් හදලා 149ක් ඉන්දියන් සමාගමට ඒක කොටස් දීලා 150ක් ඛනිජ තෙල් සංස්ථාවට අරගෙන ඉන්දියන් පෙට්‍රෝලියම් කියන සමාගමක් හදලා දීලා ඉන්දියාවට තවත් අයිතියක් දුන්නා ඒ භූමියේ පළපදියක් වෙන්න. ඒකේ කාල නිශ්චිත කාල සීමාවක් නැහැ. ඊළඟට ජැටිය තියෙනවා අපි දිගින් දිගටම වෘත්තීය සමිතියක් විදිහට අපි ඉල්ලුවා මේ ජැටියේ කඩතෙල් සංස්ථාවට මේ බොර තෙල් බාන්න අපිට අවස්ථාව ලබා දෙන්න කියලා. මේක ගැන තව දාන්න යොමු කළා නැහැ. ඊළඟට නෙමෙයි අවුරුදු 50ට දුන්නානේ. ඊළඟට අපිට තියෙන ප්‍රධාන ගැටලුව තමයි වෘත්තීය සමිතියක් විදිහට අපි මේ රටට ආදරය කරන පුරවැසි විදිහට මේ රට උග්‍ර ඩොලර් හිදයකට මුහුණ පාලා තියෙන වෙලාවේ මෙච්චර ලොකු මහා කිවිසුමක් කියලා පෙන්නලා දීපු එකෙන් ඉන්දියාව වගේ ඩොලර් බිලියන 636ක විතර විදේශවත්කම් සංචිතය තියෙන රටකින් ඇයි අපි මේ රජයට වාසිදායක වෙන්න යම් කිසි මුදලක් ගත්තේ නැත්te කියන මේ ප්‍රශ්නාර්ථය තියෙනවා. මම හිතනවා මේ ගැටලු ඉදිරියේදී අධිකරණ නිරාවරණය වෙයි කියලා. මොන වුණත් මේ සම්බන්ධව අධිකරණ නඩු කිහිපයක් පැවරලා තියෙනවා. වෘත්තීය සමිතියක් විදිහට අපේ පූර්ණ සහයෝගය සහ උදව් අපේ නඩු වලට පවරනවා. ඊට ඉස්සෙල්ලා අනුකම්ප ව්‍යවස්ථාව වෙනස් කරලා විස්තර අනිත් කාරණේ තමයි ප්‍රධාන සහෝදරයා අනිත් කාරණේ තමයි මේ වෙනකොට බලශක්ති අමාත්‍යතුමා ප්‍රකාශ කරලා තියෙනවා ලංකා ඛනිජ තෙල් නීති සංස්ථාවට තෙල් ආනයනය කරන්න අවසර දෙනවා කියලා. එතුමාට මේ ඕන විදිහට තෙල් ආනයනය කරන්න බෑ. මේ රටේ තෙල් පනතින් ආවරණය වෙලා තියෙන 1961 අංක 8 තියෙන පනතින්. මේ පනතට තියෙනකන් කිසිම ඇමතිවරයෙකුට උදේගම්මන් පෙළ ඇමතුමාට නෙමෙයි මොන ඇමතිවරයා ආවත් එක්කෙනාට ඕන විදිහට තෙල් ගේන්න දෙන්න බෑ. එමනම් හිටන්ද කියයි CGR එකට තෙල් ටික ගේන්න, එයාර්ලයින් එකට තෙල් ටික ගේන්න, ඊබට් සිල්ලා ගේන්න ඔයාගේ තෙල් ටික මොහොමඩ් ගේන්න ඔයාගේ තෙල් ටික ගේන්න ඕම කියයි. එහෙම කරන්න අමාරුයි. ඒක සම්පූර්ණ අපි විරුද්ධත්වය ප්‍රකාශ කරනවා. හැබැයි IOC සමාගමට තෙල් ටික දෙන්න විදුලි මණ්ඩලයට අවස්ථාව දුන්නොත් මම අද කියනවා තෙල් දෙයි IOC සමාගම ණයටත් දෙයි අන්තිමට ණය ටික ගෙවා ගන්න බැරුව විදුලි මණ්ඩලයට තව මාස 6කින් 7කින් IOC සමාගම කියා විදුලි මණ්ඩලයට උඹලට තෙල් දෙන්නම් අපිට දීපන් නොරොත්තු වල බලාගාරේ. උඹලට අපි තෙල් දෙන්නම් අපිට දීපන් සමුගස්කන්ධේ ඩීසල් බලාගාරේ. ඒ නිසා වගකීමේ යුක්තව මේ රජයෙන් සහ පරිශක්ති අමාත්‍යවරයන් ඉල්ලා සිටිනවා විදුලි අමාත්‍යවරයන් ඉල්ලා සිටිනවා තෙල් සංස්ථාවේ තියෙන වැඩ බල්ලගේ වැඩේ බූරුවට කරන්න යන්න දෙන්න එපා. තෙල් සංස්ථාවට තමයි කණි තෙල් ගෙනල්ලා බෙදා හැරීම සහ වගකීම තියෙන්නේ ඒක දෙන්න තෙල් සංස්ථාවට කරන්න. මොකද
විදුරල් මල්ලේ සල්ලි දීලානේ තෙල් ගන්නේ අයෝධි හරි අයෝධි ඉතින් කඩිතෙල් සංස්ථාවට සල්ලි මේ මුදල් දීලා මුදල් දීලා ගන්න පුළුවන් නේ. හැබැයි මේක වැදගත්ම දේ තමයි මේක වැදගත් දේ මට බේන්නේ ඉන්දියාවේ නියෝජිතයි. අපි රණ්ඩු වෙවේ හරි ප්‍රශ්න දාගෙන හරි විදුරල් මල්ලේට බැරි වෙලාවේ උදව් උපකාර කරන්න කඩිතෙල් සංස්ථාව කඩිතෙල් සංස්ථාව රජයේ ආයතන විදිහට තියෙන නිසා තමයි වැරදිලාවත් අද වෙනකොට මේ තෙල් ඒකාධිකාරය වෙනත් බහුදාය සමාගම රටකට අර ගිහිල්ලා තිබුණා නම් අද වෙනකොට ප්‍රසන්න සහෝදරයා අපේ රටේ තෙලුත් නැහැ රටේ ජනතාවට විදුලියක් නැහැ කියලා වකීමෙන් ප්‍රකාශ කරනවා. ඒ නිසා මොන ආණ්ඩුව ආවත් මොන රජෙ හිටියත් මේ බලශක්තිය කියන එකත් එක සෙල්ලම් කරන්න යන්න එපා. මොකද බලශක්තිය කියන එක තියෙන්න ඕනේ ඕනෑම රජයක ඒ රජයේ යටතේ. නැත්තම් බලශක්තිය කියන එක වෙන බහුජාතික සමාගම හරි රටකට හරි ගියොත් අන්න එදාට තමයි ඒ රට හරි බහුජාතික සමාගම තීරණය කරන්නේ රටේ ජනාධිපතිවරයා කවුද පාර්ලිමේන්තුවට පත් වෙන්නේ කවුද මේ ආණ්ඩු කරන්න කවුද කියලා තීරණය කරන්නේ රට. අපේ රට ක්‍රමක්‍රමයෙන් ඇදලා යන්නේ අපි වගකීම් ඉල්ලා සිටිනවා මේ කරපු වරදවල් වහාම නිවැරදි කරගන්න මේ 74 නිදහස් දිනේදී හරි නිවැරදි කරගන්න. මොකද මේ ආණ්ඩුව පිහිටෙව්ව මේ රජය පිහිටෙව්ව අතිගල ජනාධිපතිව පිහිටෙව්ව වෘත්තීය සමිති සංස්ථා පක්ෂයක් විදිහට අපි ඉල්ලා සිටින්නේ වෙච්ච වරදව නිවැරදි කරගෙන ඉදිරියට යන්නේ කියන පණිවිඩය තමයි අපිට දෙන්න තියෙන්නේ. සමීර මහත්මයාගේ කාලේ නම් අපිට බොහොම කෙටි ඉක්මනින් අපි මේ අපිට කියන්න තියෙන්නේ බොහොම කෙටියෙන් සන්න මේ කනිජ තෙල් අමාත්‍යවරයාගේ මේ ක්‍රියාදාමයේ විය යුත්තේ මේ අවස්ථාවේ මේ නිකං මේ මාධ්‍යවලට එක එක ප්‍රකාශ කිරීම නෙවෙයි. එතුමා කනිජ තෙල් අමාත්‍යවරයා හැටියට පළමුව කනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් මේ ජනතාවට සැපයන අඛණ්ඩ ඉන්ධන සැපයීම සහතික කළ යුතුමයි. අපි අමාත්‍යවරයාට කියනවා මේ නිකම් බයිලා කියන්න එපා. නිකම් විකාර කතා කිය නිකම් විහිළුකාරයෙක් වෙන්න හදන්නත් එපා. කරුණා කරලා පිරිපහදුවට අඛණ්ඩ සැපයීම සහතික කරන්න ඔබතුමා. රටේ ජනතාවට තෙල් සහතික කරන්න විදුලි බල මණ්ඩලයට විදුලි බලය සපයන්න තෙල් දෙන්න ඕන නම් ඒ තෙල් ටික දෙන්න. තමුන්නාන්සේගේ බල මේ අමාත්‍යාංශ තියෙන මේ පනතට මේ පරිබාහිරව තමුන්නාන්සේට වැඩ කරන්න හැකියාවක් නැහැ. ඒක නිසා නිකන් පිස්සු කෙලින්ද ලෑස්ති වෙන්න එපා කියලා අපි කියනවා. පළවෙනි එක. දෙවෙනි එක තමයි අපි කියනවා ආණ්ඩුවට මෙතුමා කිව්වා වගේ මේ බල ශක්තිය තියෙන්න ඕනේ මේ රටේ රජයේ සතුව. අපේ රටේ මුදල් ඇමතිවරයා වෙච්ච අපේ රටේ ජනාධිපතිවරයා සහ මුදල් ඇමතිවරයා පුරවැසිභාවය දරන ඇමරිකාවෙත් මේ බලශක්තියේ 60% විතර අයිතිය තියෙන්නේ රජයේ සතුව, රාජ්‍ය සමාගම් සතුව. ඒක නිසා අපි ආණ්ඩුවට කියනවා පැහැදිලිවම මේ රටේ බලශක්තිය මුදල් ඇමතිනේ තමුන්නාන්සේලාගේ ආණ්ඩුවේ මුදල් ඇමතිතුමා ඇමරිකානු පුරවැසියෙක්නේ. එතකොට එතුමා පුරවැසිභාවය දරන ඇමරිකාවෙත් මේ බලශක්ති ක්ෂේත්‍රයේ තියෙන්නේ පුරවැසිභාවය ලංකාවේ තියෙනවා. ලංකාවේ තියෙනවා. එතුමා ඒ වුණාට එතුමා දුවන්නේ හෙටනේ. ඕන ඒකට හෙම්බිරිස්සා වැදුනත් දුවන්නේ හෙට. හරිද? ඒකනේ පහුවදා පෙරදිච්ච එකම අයියක් දාලා පැනලා දිව්වේ පහුවදා මේ මලු දෙහෙකුත් අරගෙන ආයි ටික දවසකින් ආවේ. ඉතින් ඒක නිසා එතුමා ජීවත් වෙන ඒ අමුදරුවෝ ඉන්න ඔක්කොම මේ වතු පිටි තියෙන ඇමරිකාවෙත් මේ බලශක්තිය තියෙන්නේ රජයේ සතුව බහුතරය. ඒක නිසා අපි කියනවා ආණ්ඩුවට මේ බලශක්තිය හරහා එක එක රටවල් වලට ඉන්දියාව සහ චීනය කොච්චර බලවත් වුණත් මේ රටේ මේ දේශපාලනය නිකන් අපිට ෆුට්බෝලයක් වෙන්න බෑ. ඒක නිසා රාජ්‍ය ප්‍රතිපත්තිය හරියට හසුරවන්න මුදල් ඇමතිවරයා කරුණා කරලා රජයේ ෆිස්කල් ප්‍රතිපත්තිය අනුගමනය කරන්න, ඒ කියන්නේ මූල්‍ය පරිපාලනය ඇති කරන්න, මූල්‍ය විනය ඇති කරන්න, මේ එක එක ගේම් ගහන්න ඩීල් ගන්න දෙන්න එපා. බලශක්තිය ඇමතිවරයා කරුණා කරලා රටේ බලශක්ති සුරක්ෂිතතාවය සාහවුරු කරන්නේ කියන මේ ඉල්ලීම තමයි අපිට කරන්න තියෙන්නේ. ඒක නිසා කරුණා කරලා ආණ්ඩුවේ වැඩේ කරන්න, ඇමතිගේ වැඩේ කරන්න, මුදල් ඇමතිගේ වැඩේ කරන්න. අපි වෘත්තීය සමිති නායකයෙක් හැටියට ඒකට සහාය දෙන්න ලෑස්ති. මේ ඉන්න වෘත්තීය සමිති අපි අපේ සමාජික අපි ඒ අවශ්‍ය තැනට පෙළ ගස්සන්න. එච්චරයි කියන්න තියෙන්නේ. පාරට බස්සන එක තමයි. විනාඩි අවසන් විනාඩි. මේ දැන් පහුගිය කාලේ අපි කතා කරපු කාරණාත් එක්ක දැන් බරපතල තැනකට අවිල්ලා තිනවා. විශේෂයෙන්ම මුලින්ම සඳහන් කරපු මේ ලංකා කනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණය කිරීම, ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණයේ බදු දීම මේ ආදී වශයෙන් ගත්තාම දැන් අර බරපතල තැනකට අවිල්ලා තිනවා. ඒ බරපතල තත්ත්වයේ උපරිම තැන දක්වා අද වෙනවිල තමයි පිරිපහදුව වරින් වර වැසීම. අපි පැහැදිලිවම කියන්න ඕන අපි ආණ්ඩු නියෝජනය කරන සමිතිය විදිහට අපි දිගින් දිගටම කිව්වා අපි ඉදිරියටත් පෙනී සිටිනවා, හෙටත් ඉන්නවා, අනිද්දාත් ඉන්නවා.
පිරිපහදුව අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. මොකද කියන්නේ 130ක ධාරිතාවයක් දරන පිරිපහදුවෙන් තවත් 70ක් ආනයනය කරනවා. කවදාකවත් මේක අකණ්ඩ සැපයුමක් පිරිපහදුව නැතුව දුවන්න බෑ. ඒක පැහැදිලිවම අපි කියන නිසා පිරිපහදුව අනිවාර්යයෙන්ම පිරිපහදුව පවත්වාගෙන යා යුතුයි කියන කාරණා. පිරිපහදුව අනිවාර්යයෙන්ම පවත්වාගෙන යා යුතුයි. ඒ වගේම තමයි දැන් මේ වෙලාවේ කැබිනට් එකෙන් අනුමැතියක් ගත්තයි කියලා කියනවා. පැහැදිලිවම නිශ්චිත තීරණයක් නැහැ. අපි තවමත් ඒක හොයනවා. හැබැයි අනුමැතියක් දීලා තියෙනවා නම් පැහැදිලිවම කියනවා ලංකා කනිත් තෙල් නීතිගත සංස්ථාවට තියෙන බලය 1961 අංක 28 දන්න පාර්ලිමේන්තු පනතෙන් ස්ථාපිත කරපු බලය 2002 පනතෙන් නැවත වතාවක් අවුරුදු දෙකකින් පස්සේ ඒක බලාත්මක භාවය නැති වුණා. ආයි කාටවත් කැබිනට් එකටවත් කනිත් තෙල් නීතිගත සංස්ථාවට ඉන්ධන ආනය කරන්න බෙදා හැරීම විකනන්න තියෙන බලය කිසිම විදියකින්වත් දෙන්න බෑ. ඒ නිසා අපි ඒකට විරුද්ධයි. එහෙම වෙලා තියෙනවා නම් අපි ඒකට දැඩි සටන් කරනවා. අනිවාර්යයෙන්ම මේ වෙලාවේ විදුලි බල මණ්ඩලයේ විදියට IOC සමාගමෙන් ඇත්තරම තෙල් ගන්න යනවා නම් ඒකත් බරපතල කාරණා. මොකද සදාචාරයක් නැහැ කියන කාරණාවත් මතක් කරන්න ඕන. මට තා පොඩි විනාඩියක් ප්‍රසන්න සහෝදරයා. ඒ වගේම දැන් තියෙන තත්ත්වය ඒක නෙවෙයි. ඒක නේ බරපතල කාරණාව සහෝදරයා. මම දන්නේ මේක තේරෙනවද කියලා. අද සමාජය යම් කිසි මට්ටමකින් ලංකා කනිත් තෙල් නීතිගත සංස්ථාව පෞගේ කාලේ මාධ්‍යයෙන් දැක්ක පත්තර වලින් දැක්ක මේ සංස්ථාවේ වැඩ කරන සේවකයන්ට දැවැන්ත විදියට වැටුප් ගෙවනවා වෛරයක් ඇති කරලා තියෙනවා. මම කියන්න කැමතියි මම අනිත් ආයතනත් එක්ක මම අනිත් ආයතන සමග පොදුවේ මේ මම කැමති නෑ අනිත් ආයතනත් එක්ක මේක සංසන්දනය කරන්න. හැබැයි ඊට වැඩිය පඩි ගන්න ආයතන මේ ලංකාවේ තියෙනවා. හැබැයි මේ රටේ තියෙන එකම ආයතනය ලංකා කනිත් තෙල් නීතිගත සංස්ථාව කොළොන්නාව සේවකයෝ 4600කින් මේ සියලු දේවල් කරන්නේ. නිෂ්පාදනාගාරයේ විතර පිරිපහදුවේ 1000ක් ඉන්නවා. මේ සියලු දෙනාම ගත්තාම 4800ක සේවක සංඛ්‍යාවක් තමයි අද ඉන්නේ. අද ආසන්න වශයෙන් ආදායමෙන් ගත්තොත් 100ට එකකට අඩු ප්‍රමාණයක් යන්නේ. ලීඩර් එකකින් ගත්තොත් 770කටත් අඩු ප්‍රමාණයක් තමයි සේවකයන්ගේ නඩත්තු වලට යන්නේ. ඒ නිසා මේ යන්නේ කොහෙටද? මෙන්න මේ කාරණාව තමයි අපි අවබෝධ කරගන්න ඕනේ. ඒ නිසා අපි පැහැදිලිව කියනවා ලංකා කනිත් තෙල් නීතිගත සංස්ථාව මේ රජයේ ආයතනයක් විතර තිබ්බ නැත්තම් යුද්ධ ඉවර කරන්න බෑ කියලා අපි ඕන තැනක අභියෝග කරලා කියනවා. ඒ නිසා තමයි අපි කියන්නේ මේ කනිත් තෙල් නීතිගත සංස්ථාව සමහරලාට අපේ රටේ ජනතාවත් කියන අපි ණයට තෙල් ගහන්නේ නැහැ කියලා. හැබැයි අද රුපියල් 30ක් ඩීසල් ලීටරයක් ණයට තමයි ගහන්නේ. සරලව කිව්වොත් මෙන්න මේ කාරණාව ජනතාවට තේරෙයි කවදා හරි දවසක මේ කනිත් තෙල් නීතිගත සංස්ථාවේ මම ජනතාවගෙන් ආදරෙන් ඉල්ලීමක් කරනවා සමහරලාට මතවාදයක් ගොඩනගන්න හදනවා මේ තෙල් සංස්ථාව බිල් එක කියලා තෙල් සංස්ථාවේ සේවකයන් මෙච්චරක් වියදම් කරනවා අච්චරක් වියදම් කරනවා කියලා. ඒ නිසා මම ඉතාමත් ආදරෙන් ගෞරවයෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා මේකට අහු වෙන්න එපා. මේක මේ ව්‍යාපාරයේ බංකොලොත් කරපු දවසට තමයි කනිත් තෙල් නීතිගත සංස්ථාවේ වටිනාකම මේ රටේ ජනතාවට තේරෙන්නේ කියලා. ඒ නිසා අපි සියලු දෙනාම එකතු වෙලා මේ ව්‍යාපාරයේ එදා රාජ්‍ය ව්‍යාපාරයක් බවට පත් කරගත්ත මේ කනිත් තෙල් නීතිගත සංස්ථාව අපි සියලු දෙනාම එකතු වෙලා රකිමු. එහෙම නැත්නම් මේ අර අපි ජගත් සහෝදරයා කිව්වා වගේ මේ බලශක්ති ශේත්‍රය ආණ්ඩුව තුල තියාගත්තේ නැත්නම් බරපතල අර්බුද රාශියකට නිර්මාණය වෙනවා. බරපතල අර්බුද රාශියකට මුහුණ පාන්නට සිදු වෙනවා. ඒ නිසා අපි ආණ්ඩුව නියෝජනය කර උත්සමිතිය වුණත් මේ වෙලාවේ ගත්ත තීරණයට අපි දැඩි විරෝධයි. මේ අපේ තියෙන පනතේ ප්‍රතිපාදන අනුව කනිත් තෙල් නීතිගත සංස්ථාවට ඒ වැඩේ කරන්න බැරි නම් ඒක කරන්න පුළුවන් විදිහට ඒක සලස්සන්න ඕනේ. ඒක මේ විශේෂ අමාත්‍යවරයා සහ මේ කනිත් තෙල් අමාත්‍යාංශයේ වගකීම. නෑ සහෝදරයා මේ අමාත්‍යවරයා මේක සම්මත කරගෙන අමාත්‍ය දැන් ගොළුවගේ ඉන්නේ. අමාත්‍ය ගොළුවගේ ඉන්නේ මෙන්න මේ පොඩ සම්මත කරලා. අපිට කොන්දක් තියෙනවා. අපිට කොන්දක් කියන්නේ. ඕගොල්ලෝ ඒ කාලේ කිව්වනම් දොට්ට. අපි එහෙම කියන්නේ. මේක දැන් කරන්නේ ඕගොල්ලෝ නිහඬ ඉන්නවා. වැරදි කියනවා. මේ මයි මාසේ කරලා තියන්නේ. ඒ නිසා මයි මාසේ මේක සම්මත කරගෙන ඉන්න කැබිනට් එකේ සමාගමෙන් තනිකර මේ වැඩේ දෙනවා. පිළිබඳව ඒ පනතේ තියෙන ප්‍රතිපාදන අනුව කිසිසේත්ම කාටවත් බලයක් නැත පාර්ලිමේන්තු පනතකින් නැවතතාවක් මේ කියන හොර වැඩමයි කරන්නේ. මේ හොර වැඩ අපි මූලිකව මේකට විරුද්ධයි. ඒ නිසා අපි ඉදිරියේදී මේ වෙනුවෙන් සටන් කරනවා. බොහොම පැහැදිලිව ප්‍රකාශ කරනවා. බොහොම ස්තුතියි. ඔය 74 නිදහස් දිනේ අපිට සමරන්න ඕනේ ඉන්දියාවේ යටත් විදිහක් වශයෙන්. මේ තියෙන්නේ. අපි දැන් අද අපේ බහුවර්ණ කාලීන සංවාදේ අපි මුල්ම වැඩසටහනේ මාතෘකාව බවට පත් කරගත්තේ වර්තමානයේදී කනිත් තෙල් නීතිගත සංස්ථාව මුහුණ දී තිබෙනා වූ ප්‍රශ්නේ අර්බුදය ඒත් එක්කම මේ බලශක්තියන් සම්බන්ධයෙන් පැන නැගී තින්නා වූ අර්බුදය හා සම්බන්ධයෙන් තමයි අද අපි අවධානය යොමු කළේ. අපේ කතිකාවට අපි අද ආරාධනා කරා කනිත් තෙල් නීතිගත සංස්ථාව නියෝජනය කරමින් කටයුතු කරන ප්‍රධාන දේශපාලන පක්ෂ හා සම්බන්ධව කටයුතු කරන වෘත්තීය සමිති 4ක නායක කාරකාදීන්ට අපි ආරාධනය පිළිගෙන මේ වෙනි බන්දුර සමන් කුමාර මහත්මයා සභාපති කර්මාන්ත වාණිජ්‍ය ප්‍රගතිශීලී සේවක සංගමයේ ඒත් වගේම
සමික අසින්ත අසිතංජ ඔබතුමා ජාතික සේවක සංගමයෙන් නියෝජනය කරමින් අපිත් එක්ක එකතු වුණේ. ජගත් විජේගුණරත්න මහත්මයා ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයෙන් නියෝජනය කරමින් අපිත් එක්ක එකතු වුණා. ඒ වගේම සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගය නියෝජනය කරමින් ආනන්ද පාලිත මහත්මයා අපිත් එක්ක එකතු වෙනවා. ඔබ සියලු දෙනාටම අපි ස්තුතිවන්ත වෙනවා. අපි ලබන සඳුදාත් බහුවර්ණ තුලින් හරි උත්තරය තෝරා ගැනීමට අවශ්‍ය කරන සමාජයේ මුහුණ දෙන්නා වූ අපි මුහුණ දෙන්නා වූ රටක් විදිහට මුහුණ දෙන්නා වූ යම් කරුණක් පිළිබඳව කතා බහ කිරීමේ බලාපොරොත්තුවෙන් ඔබෙන් සමුගන්නවා. ප්‍රාර්ථනා කරනවා ඔබට සුවදායි රාත්‍රියක්. ආයුබෝවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.